උතුම් දෙවියන් වහන්සේ මම නිසා උතුම් උත්කෘෂ්ඨ වලංකාරයේ දෙවියන් වහන්සේ මම නිසා ඔබ වහන්සේගේ අභිමුඛය ඔබ වහන්සේව නමස්කාර කරමින් අපි ඔබ වහන්සේට ස්තුති කියනවා ස්වාමිනේ. තවත් දවසක ඔබ වහන්සේ නිරාහාරයෙන් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙන්නත් නිරාහාරයෙන් ඔබ වහන්සේගේ නාමය ස්වාමීන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අවනත වෙන්නත් ඔබ වහන්සේගේ අභිමුඛය සොයන්නත් හුස්මක් පාසා ඔබ වහන්සේට ණය ගැති බවත් හුස්මක් පාසා ඔබ වහන්සේව නමස්කාර කරන බවත් ඔබ වහන්සේටම පවසමින් ඔබ වහන්සේගේ නාමය සවන්ට අපි සූදානම් ස්වාමිනේ. නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා. හල්ලුයා. When
नमस्कार वेवा मग देवियान वහන්සේ. උතුම් උත්කෘෂ්ඨ දෙවියන් වහන්සේ බයි. ස්වර්ගීය අපේ රජුන් වහන්සේ බයි ස්වාමීන් වහන්සේ. මුළුම මහිමයි අයිති දෙවිඳුන බයි මගේ දෙවියන් වහන්සේ. මුළුම නමස්කාරය ඔබ වහන්සේටයි. මුළුම නමස්කාරය ඔබ වහන්සේට පමණක්මයි ස්වාමීනි. උතුම් දෙවියන්නි उत्कृष्ट अलंकार අපේ රජුන් වහන්සේ ඔබ වහන්සේගේ තේජස මෙහි වේවා ඔබ වහන්සේ මෙහි වේවා ඔබ වහන්සේ මේ ස්ථානයේ රජකම් කෙරේවා ඔබ වහන්සේගේ ස්පර්ශය මෙහි වේවා ඔබ වහන්සේගේ අභිමුඛය මෙහි වේවා ස්වාමීන් වහන්සේ ඔබයි සර පරාක්‍රම සර බලධාරී දෙවියන් වහන්සේ අතිශුද්ධ තේජස अलंकार දෙවියන් වහන්සේ බයි ස්වාමීනි නමස්කාරය වටන දෙවිඳුන බයි නමස්කාරය ආයිති දෙවිඳුන බයි ස්වාමීන් වහන්සේ මුළුම ගෞරවය ඔබටයි මුළුම ගෞරවය ප්‍රශංසාව ඔබ වහන්සේට පමණක්මයි මගේ දෙවියන් වහන්සේ නමස්කාර වේවා අපිට ඔබ වහන්සේ අවශ්‍යයි අපිට ඔබ වහන්සේ අවශ්‍යයි ඔබ වහන්සේගේ ලේවල බලය කරන කොටගෙන අප මුළුම නිදොස් කොට නිදහස් කොට හලලූයා ඔබ වහන්සේගේ නමස්කාරයෙන් පූර්ණ වූ ඔබ වහන්සේගේ නමස්කාරය ස්වාමීන් වහන්සේ කරන්න සුදුසුකම අපිට දෙන්න ස්වාමිනී ඔබ වහන්සේගේ අභිමුඛය රැඳෙන්න අවස්ථාව අපිට දෙන්න මේ නිරාහාරේ පූජාවක් ලෙස ඔබ වහන්සේ බාර ගන්නට ජේසුස් වහන්සේගේ නාමයෙන් හලලූයා
they say city make you the Mahansabai city of the city now the mother city now the Vian Mahansabai has come the Vian Mahansabai Namaskara Aiti Namaskara Batina the Vian Mahansaba Pamanak Mayati Shudu Alankare Tejas Eperachru Nohas Abimunamani Babana Vene Bahansetai Abimunamani Makapa Vene Bahansetamai Hallelujah Utumu Alankare the Vian Mahas Obahansake Shuddhatmen Mabe Purna Karamin Obahansake Alepen Apabisheka Karamin Tavadurat Idiata Ihalata Bahansa Paragan Sekpa Adavase Bahansake Nirahare Sampurna Karaganta Magadevian Mahasavashimuma Anugrahayat Karunavata Pekine Kamatani the Haskareva Obahansake Shuddhat Mabale Apagari Beva Obahansake Shuddhat Male Apagari Beva Eshuddhat Magina Apagari Avileva Eshuddhat Magina Apagari Aulamin Swami Nahas Abekine Kantula Tibena Duralakam Abekine Kantula Tibena Adupadakam Siala Pulusa Damin Isilu Roga Vedara Kakum Siala Bohansake Shuddhat Magin and Pulusa Damamin Abba Mulamani Maswa Kote Mulamani Mani Dahas Kote Mulamani Mabahansake Galavi Matulis Tira Kareva Obahansake Ashirva de Labanaturu Obahansake Ashirva de Laban Sutu Sekota Jivite Swaminas Ashirva the Kodabohanse Alepa Kereva Abhisheka Kereva Swamini Ape Madivina Bai Ape Madachuran Mahasabamai Amunamani Babara Venebahansetai Ape Hadavatim Amunabutienda Amuna Shakti Lamunu Atmenda Obahansik Mashudu that Abibana Shudatmini Bohansik Atmi Purna Karamin Ashirwata Kuda Lepa Kuda Abhisheka Kuda Bohansikapa Bohansikima Karuna Venapojivat Kireva Bohansiki Karuna Vajivat Kireva Bohansiki Karuna Valepa Kireva Jesus Bohansikin Amen Vinda Swamini Mulima Vachreta Mulima Swami Nasani Rahara Pujava Ada Tunni Davasat Obahansit Wara Potata Kudutra Karana Shudatmini Bohansimaga Penna Sepa Bohansiki Atme Apakareva Jesus Bohansikin Amen Jesus Christus Bohansikin Atutumut Badavantut Anarguna Amen Amen Prasanna de Bohansitais Rakatra Bashandora Bahalamana Kandera Bahalamana Hallelujah Hondai අපි අද නිරාහාරය 3 වෙනි දවසේ එපිස 3 වෙනි පරිච්ඡේදය එපිස 3 වෙනි පරිච්ඡේදය 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කියමු බලන්න අපි මයික් එක කරා එපිස 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි කොටස ක්‍රිස්තුස් වහන්සේගේ රහස හේවත් සුභාරංචිය අන්‍ය ජාතීන්ටත් අයිති බව මේ කාරණේ නිසා අන්‍ය ජාතිකයන් වූ නුඹලා උදෙසා ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ හිරකාර වූ පාවුල් නම් මට යාඥා කරමි. ආමෙන්. දෙවෙනි පදේ කියවන්න බලන්න සිස්ටර් මේ. මයික් එක. මයික් එක. මා විසින් නුඹලා උදෙසා. මා විසින්. තුන්වෙනි පරිච්ඡේදයේ නුඹලා උදෙසා මට දෙන ලද දෙවියන් වහන්සේගේ කරුණාවේ දබඩාකාරකම ගැන නුඹලා අසන්ත ඇත. එනම් මා විසින් ඊට ලෝඩින් ගියා තිබෙන දස නිදරව් කිරීම කරුණාකරගෙන ඒ රහස මට ප්‍රකාශ වූ බව ඒ ප්‍රකාරයට නුඹලා ඒ කියවන විට ක්‍රිස්තුස්ගේ රහස ගැන මට තිබෙන දැනගැනීම නුඹලාට තේරුම් ගන්නට පුළුවන්. ඕකේ. හොඳයි. මෙතන දැන් පවුල්තුමා කතා කරනවා නේ. පවුල්තුමා කතා කළා මොකද්ද කියන්නේ? හිරකාර වූ පවුල්. අන්න දැක්කද? කාගේ හිරකාර වූද? මෙතන මේ හිරකාර වූ කියන්නේ ඇයි? පවුල්තුමා.
රෝමේ හිරගෙදරි දම්මේ හසුන් පත්‍රය ලියන නිසාද? නෑ එහෙනම් ජේසුස් වහන්සේගේ හිරකාරවලු. ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? ජේසුස් වහන්සේ හිරකාරයෙක් කරගෙනද පාවුල්ල? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පාවුල්ල හිර කරගෙනද? හිර කරගෙනද? නෑ එහෙනම් මොකක්ද එහෙම කියන්නේ? මේ කාරණේ නිසා අන්‍ය ජාතිකයන් වූ නුඹලා උදෙසා අන්‍ය ජාතිකයන්ට නුඹලාටයි මම කතා කරන්නේ. ආමෙන්. කියන අපිට තමයිනේ අපිටම තමා. උදෙසා අන්‍ය ජාතිකයන් නුඹලා උදෙසා ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ හිරකාර වූ පාවුල් නම් මම. ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ හිරකාර වූ. ඇයි ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ හිරකාර වූ කියන්නේ? අපි දැන් හිරකාරයද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපව හිර කරගෙන දින්නේ. පිළිගත්ත නිසා ඔව් පිළි අරගෙන මොකද දැන් වෙලා තියෙන්නේ? දැන් අර මොකක්ද කියනවා නේද අර ඉස්සර ගම්වල ඔයගොල්ලන්ට දැන් අපේ මොකක්ද ළමයාගේ වයසත් හරි කියලා මොනවද දෙන්නද කල්පනා කරන්නේ? හිරයක් දෙන්න හදනවා නේ. හිරයක් දෙන්න හදනවා නේ. නේ මොනවටද හිර කර මොනවද හිරයක් කියන්නේ? දැන් ඒතකොට හිර ගේදරද යන්නේ එතකොට නෑ නේ. කියන්නේ බෝගම්බර ගෙනියනවද නෑනේ? වැලිකඩ ගෙනියනවද ඔයගොල්ලන්ව නැහැ. මොකක්ද ඒ කරන්නේ? සරණ පාවා දෙනවා. සරණ පාවා දෙනවා. අන්න ලස්සන වචනයක්. විවාහයට තියෙන ලස්සන වචනයක් තමයි සරණ පාවා දෙනවා. එයි සරණ පාවා. සරණ කියන්නේ මොකද්ද? පිහිටක්, උපකාරයක්. පාවා දෙනවා. උපකාරයක් පිණිස බාර වෙනවා. ආමෙන්. උපකාරයක් කොට බාර දෙනවා. ආමෙන්. එතකොට දැන් අපිට දැන් වෙලා තියෙන්නේ මොකද? අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ හිරකාරයෙක් කියන්නේ ඇයි? අපිට දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් තොර වෙන ලෝකෙකුත් නැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන පිහිටකුත් අපිට නැහැ. නේ අපිට කන්න බොන්න දෙන්නෙත් උන්වහන්සේ අපිව රැක බලාගෙන දැන් හිර කරගන්නවා කියන්නේ දැන් හස්බන්ඩ් එක හිර කරා කියලා ඉතින් හස්බන්ඩ් තමයි අපිව රැක බලාගන්නේ නේද ඊට පස්සේ හස්බන්ඩ් තමයි වගකීම ගන්නෙ ස්වාමි පුරුෂයා තමයි වගකීම ගන්නෙ එතකොට දැන් අපිව හිරේට දාලා වාගේ අපිව ආරක්ෂා කරන තරම් වහන්සේ කවුද දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මොන දේ වුණත් මොන භූමිකම්පාවක් මොන කුණාටුවාවක් මොන දේ වුණත් අපි ආරක්ෂා කරන තරම් වහන්සේ කවුද අපේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා අපි හිරකාර වූ නුඹලා උදෙසා මට දෙන ලද දෙවියන් වහන්සේගේ ඒ කරුණාවේ කපඩාකාරකම ගැන නුඹලා අසන්ට ඇත. නුඹලා උදෙසා මට දෙන ලද. නුඹලා උදෙසා මට දෙන ලද. ස්වාමීන් වහන්සේ බොහෝ විට ස්වාමීන් වහන්සේගේ දේව සේවකයන් උන්වහන්සේ පාවිච්චි කරන්නේ උන්වහන්සේගේ සෙනඟ උදෙසා. නේ? උන්වහන්සේගේ සෙනඟට කතා කරන්න යම් දෙයක් ස්වාමීන් වහන්සේට තිබෙනවාද? ඒ දේ කතා කරන්නේ උන්වහන්සේ කාතුලින්ද උන්වහන්සේගේ සේවකයා තුලින් උන්වහන්සේගේ දාස දාසීන් තුලින්. ඒ නිසා පවුල් තමයි මොකද කියන්නේ? නුඹලා උදෙසා මට දෙන ලද දෙවියන් වහන්සේගේ ඒ කරුණාවේ ගබඩාකාරකම වෙන අලුත් වචනයක් ආයේ. නේ අපි බයිබලේ කීවර්ඩ්ස් ගොඩක් ඉගෙන ගත්තා නේ පිටසපට වරන් ගත්තත් හරි. හොඳයි ගබඩාකාරකම මොකද්ද ගබඩාකාරකම කියන්නේ? තැන්පත් කිරීම. අපි මොනවද තැන්පත් කරන්නේ? අයිති දේවල්. ඒ ගබඩා කිරීමනේ. ගබඩා කාරකම ගැනමයි කතා කරන්නේ. මොකද්ද ගබඩා කාරීත්වය කියන්නේ? ඔයගොල්ලෝ මේ වචනේ හම්බෙලා නැද්ද? කවුද ඉස්කෝලේ කොමර්ස් accounting එහෙම කරපු වෙලාවක හම්බෙලා නැද්ද මේ වචනේ? ගබඩාකාරීත්වය. නෑනේ. ගබඩාකාරීත්වය කියන්නේ දැන් මම අර ටැලන්ට් කතාවේ වගේ තමයි. ටැලන්ට් කතාවේ වගේ තමයි. ගබඩාකාරීත්වය කියන්නේ ස්වාමීන් වහන්සේ අපිව මෙහෙම කැඳවලා අපිට බාරලා දීලා තියෙන රාජකාරියේ
ඒ රාජකාරියේ කපඩාකාරීත්වය. ඒ කියන්නේ රාජකාරිය කරලා අපි කීයක් දේවල් එකතු කරගෙන තියෙනවද? අපේ අටුව කොච්චරද? අපි කොයිතරම් උපයලා තියනවද? ස්වාමීන් වහන්සේට අපි කොයිතරම් හම්බ කරලා දීලා තියනවද? ස්වාමීන් වහන්සේට කොයිතරම් අපි ගෙනත් දීලා තියනවද? ආමේන්. හලෙලූයා. මොකද අපි දැන් මේ ඉන්නේ මොනවාද? දේව රාජ්‍ය ගොඩනැගීමේ කටයුත්තක. ආමේන්. ඒතකොට අපි කතාවල් කළා වාගේ අපි අත්තිවාරමේ ඉඳන් අපි බිත්තිය ගොඩනගමින් ඉන්නවා. නේ? දේව රාජ්‍යයේ තාප්ප ගොඩනගමින් ඉන්නවා. ඒතකොට ගොඩනගමින් නිද්දි මොකද්ද වෙන්නේ? අපි මොනවද කරන්නේ? අපි උන්වහන්සේ මේසන් බාස්ට මොනවා හරි වැඩක් දුන්නා නම් මේසන් බාස්ට දුන්න වැඩේ කරලාද? වඩු වැඩක් දුන්නා නම් වඩු වැඩේ කරලාද? ඒක. එතකොට කපඩාකාරීත්වය කියන්නේ ස්වාමීන් වහන්සේ දුන්න දේවල් මම පරිස්සම් කරනවාද? ස්වාමීන් වහන්සේ දුන්න දේවල් මම ආරක්ෂා කරගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේ දුන්න දේවල් මම පාවිච්චි කරනවාද? වැඩිපුර දේ තමයි ස්වාමීන් වහන්සේ දුන්න දේ අපි පාවිච්චි කරනවාද? ස්වාමීන් වහන්සේ අපිට දුන්නා වූ ආලේපය අපි පාවිච්චි කරනවාද? ස්වාමීන් වහන්සේ දුන්නා වූ අපේ හැකියාවන්, ටැලන්ට් අපි පාවිච්චි කරනවාද? ඒ වගේම ස්වාමීන් වහන්සේට මොනවද උපයන දේ? අපිට දුන්න ටැලන්ට් හැකියාවන් වලින් ස්වාමීන් වහන්සේට අයිති මොකද්ද? ස්වාමීන් වහන්සේට මොනවද හම්බෙන්නේ ඒකෙන්? මහිමය. ආමේන්. හලෙලූයා. ස්වාමීන් වහන්සේට මහිමය. නේ? අපිට ස්වාමීන් වහන්සේ දුන්න ආලේපයෙන් යම් කෙනෙක් සුවය ලැබුවොත් ඒ මහිමය අයිති කාටද? දෙවියන් වහන්සේට. ඒතර උන්වහන්සේ දුන්න ආලේපය, උන්වහන්සේ දුන්න ටැලන්ට්, උන්වහන්සේ දුන්න හැකියාව අපි පාවිච්චි කරන්න ඕනේ මේ දේව රාජ්‍ය ගොඩනගන්න. ආමේන්. හලෙලූයා. ඒතර ඒ ගබඩාකාරකම ගැන නුඹලා අසන්ට ඇත. හලෙලූයා. කරුණාවේ ගබඩාකාරකම ගැන. කරුණාවේ ගබඩාකාරකම. හලෙලූයා. ඒ කියන්නේ මොකද්ද? කරුණාවේ ගබඩාකාරකම. උන්වහන්සේගේ කරුණාවත් එක්ක තමයි අපිට ලැබෙන්නේ. ආමේන්. උන්වහන්සේගේ කරුණාව අපිට කොයි වෙලාවටද හම්බෙන්නේ? උන්වහන්සේගේ කරුණාව අපිට අයිති කොයි වෙලාවටද? අපිට අවශ්‍යනේ කොයි වෙලාවටද? අපි වරද කරගත්ත වෙලාවට. අමතක කරන්න එපා හොඳේ. මං කිව්වා පොතේ ලියා ගන්න කියලා. වරද කරගත්ත වෙලාවට. ආමේන්. හලෙලූයා. එතකොට උන්වහන්සේගේ කරුණාව අපිට වරද කරගත්ත වෙලාවට අවශ්‍ය නම් ඒකත් එක්කම අපිට හම්බෙන කරුණාවේ ගබඩාකාරකම. එතකොට කරුණාවේ ගබඩාකාරකම කියන්නේ මොකද්ද? අපි වරද නිවැරදි කරගෙන නේ වරද නිවැරදි කරගත්තාම උන්වහන්සේ දෙන්නා ඔය කරුණාවත් එක්ක අපි එතනම ඉන්නාද නැත්නම් අපි ඉස්සරහට යනවාද? අනිකේ කරුණාව දුන්නාම අපි උන්වහන්සේට මහිමය දෙනවාද? ඒ මහිමය අපි ගන්නවාද? අපි උන්වහන්සේට මහිමය දෙනවා. ආමේන්. එනම් මා විසින් ඉහත ලොහොඬින් ලියා තිබෙන ලෙස එරිදරව් කිරීම කරන කොටගෙන ඒ රහස මට ප්‍රකාශ වූ බවය. ඒ ප්‍රකාරයට නුඹලා ඒ කියවන විට ක්‍රිස්තුස් වහන්සේගේ රහස ගැන මට තිබෙන දැනගැන්ම නුඹලාට තේරුම් ගන්නට පුළුවන්. හලෙලූයා. මේ ඉහත පරිච්ඡේද කීපෙම පරිච්ඡේද දෙකේම ස්වාමීන් වහන්සේ පවුල්තුමාට රහසක් කතා කළාලු. රහසක්. මොකද රහසක් කියන්නේ? රහස් කියන ආසයිත් සාමාන්‍ය. රහස් කියන අය සමහර අය ඉන්න රහස් කියන්න දන්නේ නැහැ නේ. අපේ අම්මා එහෙම ඉන්න අපි කියන රහස් කියන්න දන්නේ නැහැ. ඇයි ඒ රහස හයියෙන් කියන්නේ මෙහෙට එනවා රහස. ඇහෙන්නේ නැති වෙන කියන්නේ. අනික එක්කෙනෙක්ට විතරයි කියන්නේ. අනික ඒ රහස කියන්නේ කාටද සාමාන්‍යයෙන්? හැමෝටම කියනවද? නෑ කාටද? විශ්වාසවන්ත කෙනෙක්ටයි කියන්නේ. නේද? විශ්වාසවන්ත කෙනෙක්ට තමයි රහස කියන්නේ. නේ කාටවත් කියන්න එපා කියලා තමයි කියන්නේ. එතකොට තෝරා ගත්ත කෙනෙක්ට තමයි කියන්නේ. අපිට යාළුවෝ 10ක් ඉඳන් 10 දෙනාටම අපි රහස කියන්නේ. එතනින් තෝරාගත්ත එක්කෙනෙක්ට අපි ඒ රහස කියනවා. අපි කියනවා විශ්වාසයත් එයාට ආරක්ෂා කරන්න මේ කාටවත් කියනවා එහෙම නෙමෙයි කියලාත් කියනවා අන්තිමට නේ. පොඩි වෝනින් එකකුත් දෙනවා. පොඩි අනතුරු ඇඟවීමකුත් දෙනවා. එතන හිතන්න පාවුල්තුමාට ස්වාමීන් වහන්සේ මේ රහස් කියා දෙන්න. ආමේන්.
පවුල්තුමන් උන්වහන්සේ තෝරගත්ත කෙනෙක්. ආමේන්. ඒ කියන්නේ උන්වහන්සේ තෝරගත්ත කියලා අපි දන්නවා. ඒ උන්වහන්සේගේ ප්‍රේරිතෙක්. ආමේන්. ජේසුස් වහන්සේගේ ප්‍රේරිතෙක්. හලලූයා. පවුල්තුමා කිව්වේ ප්‍රේරිතෙක් වූ පවුල් කියලා තමයි පළවෙනි පරිච්ඡේදේ පටන් ගත්තේ. ඒකට ඒක සාක්ෂාත් වෙනවා. මොකද පවුල්තුමාව දැන් රහස් කියන පිණිසත් රහස් රකින්නෙක් පිණිසත් ස්වාමීන් වහන්සේ තෝරගෙන ඉන්නවා. හලලූයා. උන්වහන්සේගේ රහස පවුල්තුමාට ප්‍රකාශ කරනවා. මොකටද? ඒ ප්‍රකාරයට නුඹලා එය කියවන විට ක්‍රිස්තුස් වහන්සේගේ රහස ගැන මට තිබෙන දැනගැන්ම නුඹලාට තේරුම් ගන්නට පුළුවන්. හලලූයා. ක්‍රිස්තුස් වහන්සේගේ රහස ගැන. ක්‍රිස්තුස් වහන්සේගේ රහස මොකක්ද කියන දේ දැන් නුඹලාට තේරුම් ගන්න පිණිස මම මේ විදියට නුඹලාට ප්‍රකාශ කරනවා. ඒ උන්වහන්සේගේ ශුද්ධ ප්‍රේරිතයන්ටත් ප්‍රොපේතවරුන්ටත් ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන දැන් එළිදරව් කර තිබෙන ලෙස වෙන පරම්පරාවලදී මනුෂ්‍ය පුත්‍රයන්ට දන්වනු නොලැබුවේය. හලලූයා. මොකද ඒ කියන්නේ? උන්වහන්සේගේ ශුද්ධ ප්‍රේරිතයන්ටත් ප්‍රොපේතවරුන්ටත් ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන දැන් එළිදරව් කර තිබෙන ලෙස වෙන පරම්පරාවලදී මනුෂ්‍ය පුත්‍රයන්ට දන්වනු නොලැබුවේය. හලලූයා. වෙන පරම්පරාවලදී. හලලූයා. මේ දැන් එළිදරව් කරන රහස, මේ දැන් එළිදරව් කළා වූ ක්‍රිස්තුස් වහන්සේගේ රහස පවුල්තුමා මොකද කියන්නේ? තව වෙන පරම්පරාවලදී එළිදරව් කළේ නැහැයිලු. ආමේන්. ඒ කාලවලදී ඒ ලෙස ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ දාසයන් උන්වහන්සේ තෝරාගත්ත උන්වහන්සේගේ ප්‍රේරිතයන්ට උන්වහන්සේ රහස් එළිදරව් කරනවා. ඒ කාලයට අවශ්‍ය රහස. ආමේන්. මේ රහස, මේ ක්‍රිස්තුස් වහන්සේගේ රහස දැන් පවුල්තුමා කියනවා එළිදරව් කරේ නැහැලු. හලලූයා. ආමේන්. ඇයි ඒක කොහොමද අපි කියන්නේ? බලන්න පොඩ්ඩක් හැල්ලා පරණ ගිවිසුම් දිහාට. ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය කෙලින්ම කියන්නේ නැහැ නේ. ගැලුම්කාරයෙක් එනවා මේ විදිහට කියලා, මේ විදිහට කුරුස්පත් වෙනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා අදහගන්න කියලා කාටවත් කියන්නේ නැහැ. හැමෝටම කියන්නේ මොකද්ද? පසුතැවිලි වෙන්න. දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න. කීයක් ප්‍රොපේතරු හිටියාද? කීයක් ප්‍රේරිතයෝ හිටියාද? නේ? හලලූයා. හැම තැනකම ක්‍රිස්තුස් වහන්සේගේ රහස ආබ්‍රහම් හරියට දැනගෙන හිටියේ නැහැ. යාකෝබ් හරියට දැනගෙන හිටියේ නැහැ. ඊසාක් හරියට දැනගෙන හිටියේ නැහැ. හලලූයා. ඒ පරම්පරාවේ කිසිවෙක් හරියට දැනගෙන හිටියේ නැහැ. නමුත් දැන් මෙන්න ස්වාමීන් වහන්සේගේ රහස උන්වහන්සේගේ ශුද්ධ ප්‍රේරිතයන්, උන්වහන්සේගේ ප්‍රේරිතයන් කියන්නේ කවුද? මතෙව්, මාර්ක්, ලූක්, යොහාන්, පේත්‍රස් ඔය කට්ටිය 12 දෙනා. ඒ අය කරුණ කොටගෙනද ඒ වගේම ප්‍රොපේතවරු නේ, තවත් ප්‍රොපේතවරු කියලා කණ්ඩායමක් ස්වාමීන් වහන්සේ නියම කරලා තිනවා. අන්න ඒ අය කරුණ කොටගෙනද උන්වහන්සේගේ රහස කියා දෙනවායි කියනවා. හලලූයා. එනිසා අනිත් පරම්පරාවලදී දන්වනු නොලැබුවේය. ඒ කියන්නේ දන්වනු නොලැබුවේ කියන එක සඳහන් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක අයිති නැහැ කියන එක. දැන් ඊශ්‍රායල් පුත්‍රයන් මොකද කිව්වේ? යුද ජාතිකයන් මොකද කිව්වේ? අපිට ක්‍රිස්තුස් වහන්සේ අවශ්‍ය නැහැ. අන්‍ය ජාතිකයන්ත් මොකද කිව්වේ? මේ විදේශීය දෙවි කෙනෙක්. අපිට ඒ අය අවශ්‍ය නැහැ. ඒකින් කියන්නේ නැහැ ඒගොල්ලෝ නොදන්නාකමට. ඒකින් කියන්නේ නැහැ ඒගොල්ලන්ට අදාළ නැහැ කියලා. ඒගොල්ලන්ට අදාළයි, ඒගොල්ලන්ට අයිති. හොඳයි. අපි 6 වෙනි පදේ කියමු. සිස්ටර් එකාල සුභාරංචිය කරන කොටගෙන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ අන්‍ය ජාතීන් හවුල් උරුමකාරයන් බවත් ශරීරයේ හවුල් අවයවයන් බවත් පොරොන්දුවට හවුල්කාරයන් බවත්ය. ආමේන්. එනම් සුභාරංචිය කරුණ කොටගෙන මොන කරුණ කොටගෙනද? මොකක් කරුණ කොටගෙනද? සුභාරංචිය. දැන් ආයෙත් කියන්න මට සුභාරංචිය කියන්නේ මොකද්ද?
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ පූජාව සමග අපට ලැබෙන මිදීම ගැන. එතකොට ඒ කුරුසියේ පූජාව ඒ සුභාරංචිය කරන කොටගෙන ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ අන්‍ය ජාතීන් හවුල් උරුමකාරයන් බවත්. අන්‍ය ජාතීන් හවුල් උරුමකාරයන් බවත්. ශරීරයේ හවුල් අවයවයන් බවත් පොරොන්දුවට හවුල්කාරයන් බවත්ය. ආමේන්. හලලූයා. ඔන්න අපි හවුල්කාරයෝ. අවුල්කාරයෝ නෙමෙයි. නේද? අවුල්කාරයෝ නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේගේ හවුල්කාරයලු. හවුල්කාරයෙක් කියන්නේ මොකද්ද? අපි කියන අපේ තියෙන හවුල් සමාගම් තියෙනවා නේ. හවුල් සමාගම් මේ කොහොමද කරන්නේ ඒවා? සහෝදරයෝ 4 දෙනෙක් ඉන්නවනේ. සහෝදරයෝ 4 දෙනාම එකතු වෙලා හවුල් සමාගමක් කරනවා. right? ඒතර මේ 4 දෙනාම එකතු වෙලා තමයි මේ ව්‍යාපාරය ගොඩනගන්නේ. හලලූයා. ඒ වගේම කියනවා අන්‍ය ජාතීන් හවුල් උරුමකාරයන් බවත්. හලලූයා. අන්‍ය ජාතීනුත් හවුල් උරුමකාරයන් බවත්. අනිත් පරම්පරාවලදී කිව්වේ නැති වුණාට අනිත් පරම්පරාවලදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අන්‍ය ජාතිකයන්ටත් අයිති බව. අන්‍ය ජාතීන් හවුල් උරුමකාරයන් බවත්. හවුල් කාරයන් බවත් නේද? හවුල් කාරයන් බවත්. හවුල් උරුමක්කාරයන් හවුල් උරුමක්කාරයන්. ආමේන්. දැන් ওই තරම් පළමු ගිවිසුමේ දිහාට අන්‍ය ජාතීන්ට ජේසුස් වහන්සේ වෛති බවත් දෙවියන් වහන්සේ වෛති බවත් කිසිම දවසක කියවුනේ නැහැ. දැන් කියනවා අන්‍ය ජාතීන්ටත් මෙන්න හවුල් උරුමයක් තියෙනවාලු. ආමේන්. අන්‍ය ජාතීන්ටත් මෙන්න දැන් දෙවියන් වහන්සේගේ හවුල් උරුමයක් තියෙනවලු. අන්‍ය ජාතීන්ටත් මෙන්න දැන් ජීවනයේ සදාකාල ජීවනයේ ඒ ස්වර්ග රාජ්‍යයේ හවුල් උරුමයක් තියෙනවලු. ආමේන්. හලලූයා. එතුර හවුල් උරුමක්කාරයෝ කියන්නේ උන්වහන්සේ අපිට සූදානම් කරලා දීලා තියෙන ඒ ස්වර්ග රාජ්‍ය අපිට උරුම වෙන්න යනවා. අපිට උරුම වෙන්න යනවා. එතකොට අන්‍ය ජාතීන් හවුල් උරුමක්කාරයන් ඒ වගේම ශරීරයේ හවුල් අවයවයන් බවත්. ආමේන්. ඒ කාලේ දෙවියන් වහන්සේට එකතු වෙන්න බෑ කියලා ඒගොල්ලෝ හිතන්නේ. මොකද ලෙය වෙනස්. එයාගේ ශරීරය දැන් එයාගේ ශරීරය ආබ්‍රහම්ගේ ශරීරයෙන් වෙනස් නිසා. ආබ්‍රහම්ගේ පරම්පරාවෙන් වෙනස් නිසා එයාගේ ඇඟේ දුවන ලේ වෙනස් කියලා තමයි යුදෙව්වරු සැලකුවේ. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අන්‍ය ජාතිකයන්වත් මිලදී අරගෙන තිබෙන කාගේ ලේටද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේට. එතකොට ඒ අයගේ ඇඟ ශරීරවල දැන් දුවන රුධිරය කාගේ රුධිරයද? ජේසුස් වහන්සේගේ රුධිරය. ආමේන්. ඒ නිසා දැන් අන්‍ය ජාතීනුත් මොකද වෙලා තියෙන්නේ? හලලූයා. අර ජෙරුසලමෙන් පිට අර දේව මාලිගාවෙන් පිට හිටිය අන්‍ය ජාතීන් දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ අවයවයන් බවට පත් වෙලා. ආමේන්. හලලූයා. මොකද දැන් ඒ අයගේ ඇඟේ දුවන්නේත් ජේසුස් වහන්සේගේ ලෙයයි. ආමේන්. දැන් යුදෙව්වරු වේවා අන්‍ය ජාතිකයන් වේවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහන සෑම සියලු සෙනගකගේ ඇඟේ දුවන ලෙය නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලෙයයි. ඒ නිසා ඒ අය ඔක්කොම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ හවුල් අවයවයන්. හලලූයා. දැන් ඒ අයටත් පුළුවන් අතක් වාගේ ක්‍රියා කරන්න. ඒ අයටත් පුළුවන් කකුලක් වාගේ ක්‍රියා කරන්න. ඒ අයටත් ක්‍රියා කරන්න පුළුවන් ඇස් දෙකක් වාගේ කන් දෙකක් වාගේ. ඒ විදිහට හවුල් අවයවයන් කොට ඒ ස්වාමීන් වහන්සේ ඒ අයවත් උන්වහන්සේගේ ශරීරයට ඒ කියන්නේ උන්වහන්සේගේ කොහෙටද සබාවට ඒ අයව එකතු කරලා තියෙනවා. හලලූයා. හත්වෙනි පදේ දමි සිස්ටර්. Mike. උන්වහන්සේගේ බලය ක්‍රියාකිරීමේ විකාශයට මට දෙන ලද උන්වහන්සේගේ කරුණාව දීමනාව හැටියට මම මේ සුභාරංචි සේවකයක් කරනු ලැබුවෙමි. සියලු දේ සුද්ධවන්තයන්ගේ ඉතා කුඩාක තනත්තා වූ මට මේ අනුග්‍රහය දෙන ලද්දේ ක්‍රිස්තුස් වහන්සේගේ සොයාගෙන දැනගත නොහැකි සම්පත ගැන අන්‍ය ජාතීන්ට දේශනා කරන්නන්ට සියල්ල මැව්වා වූ දෙවියන් වහන්සේ තුළ සියලු කාලවල පටන් සැඟවී තිබුණා වූ රහසේ නියමය හිමිවිද්ද කියා සියල්ලන්ට පෙන්වන පිණිසත් ය. ආමේන්. හොඳයි. මොකද කියන්නේ මෙතන?
දෙවියන් වහන්සේගේ බලය ක්‍රියා කිරීමේ ප්‍රකාරයට දෙවියන් වහන්සේගේ බලය ක්‍රියා කිරීමේ ප්‍රකාරයට මට දෙන ලද උන්වහන්සේගේ කරුණාවේ දීමනාව හැටියට මම ඒ සුභාරංචියේ සේවකයෙක් කරනු ලැබුවෙමි. හලෙලූයා. පවුල්තුමා කියන පවුල්තුමාව උන්වහන්සේ සුභාරංචියේ සේවකයෙක් කරේ මොනවා නිසාද? පවුල්තුමා රෝමේ කවුද? රෝමේ පුරවැසියෙක් නිසාද? පවුල්තුමා හොඳට කැම්පස් ගිහිල්ලා ඉගෙනගෙන තිබුණ නිසාද? පවුල්තුමා හොඳ වංශාධිපතියෙක් නිසාද? පවුල්තුමා සෙන්ට්‍රියන් සභාවේ සමාජිකයෙක් නිසාද? ඒ නිසාද? නෑ, මොනවා නිසාද? දෙවියන් වහන්සේගේ බලය ක්‍රියා කිරීමේ ප්‍රකාරයට මට දෙන ලද උන්වහන්සේගේ ඒ කරුණාවේ දීමනාව හැටියට. ආමේන්. හලෙලූයා. දෙවියන් වහන්සේ බලයෙන් යුක්තව ක්‍රියා කරද්දී උන්වහන්සේගෙන් ලැබුණා වූ කරුණාවේ දීමනාව. දීමනාව කියන්නේ මොකක්ද? ගිෆ්ට් එකක්. දීමනාව කියන්නේ ත්‍යාගයක්. ආමේන්. නොමිලේ දෙන දෙයක්. හලෙලූයා. පාවුල්තුමා රෝමේ ඉපදුන පළියට, පාවුල්තුමා වංශාධිපතියෙක් වූ පළියට, පාවුල්තුමා සෙන්හෙඩ්‍රින් සභාවේ හිටිය පළියට, පාවුල්තුමා දේව මාලිගාවේ සියලු නායක පූජකවරු අඳුරගත්ත පළියට නෙමෙයි ජේසුස් වහන්සේ ඔහුව උන්වහන්සේගේ සුභාරංචිය ප්‍රකාශකයෙක් ලෙස තෝරගත්තේ. ඔහු යුදෙව්වෙක් ලෙස නිසාවත් නෙවෙයි ජේසුස් වහන්සේ ඔහුව සේවකයෙක් විදිහට තෝරගත්තේ. මොනවා නිසාද උන්වහන්සේ ඔහු තෝරගත්තේ? කරුණාව නිසා. ජේසුස් වහන්සේගේම කරුණාව නිසා. ආමේන්. අද දවසේ අපිව යම් දෙයකට, යම් පුංචි හරි දෙයකට ස්වාමීන් වහන්සේ අපව තෝරගන්නවා නම් අපේ හැකියාවක් නිසාවත් අපිට තිබෙන සියලු කිසිම දෙයක් නෙමෙයි, උන්වහන්සේගේම කරුණාවමයි ඒ. හලෙලූයා. උන්වහන්සේගේ කරුණාව. හලෙලූයා. උන්වහන්සේගේ grace, like we say grace නේ. grace එක. උන්වහන්සේගේ කරුණාව නිසායි අපිව තෝරගන්නේ. උන්වහන්සේ කැමති වුණා අපිව තෝරගන්න. උන්වහන්සේ කැමති වුණා අපිව පාවිච්චි කරන්න. උන්වහන්සේ ඒ නිසා අපිව තෝරගෙන අපිව පාවිච්චි කරනවා. ආමේන්. උන්වහන්සේ නිසාමයි උන්වහන්සේ උදෙසා අප පාවිච්චි කරන්න අපිව තෝරගන්නේ. නැතු අපේ කිසිම හැකියාවක්, අපේ කිසිම ලෝකයේ හෝ අපේ කිසිම අපේ ගමේ නගරේ තිබෙන අපි තුල හෝ තිබෙන කිසිම හැකියාවක් දීමනාවක් නිසා නෙමෙයි. නමුත් උන්වහන්සේගේ කරුණාවේ දීමනාවේ ප්‍රකාරයට තමයි උන්වහන්සේ අපිව තෝරගෙන අපිව පාවිච්චි කරන්නේ. සියලු ශුද්ධවන්තයන්ගෙන්, ඒකයි කියන්නේ සියලු ශුද්ධවන්තයන්ගෙන් ඉතා කුඩා තැනැත්තා වූ මට මේ අනුග්‍රහය දෙන ලද්දේ ක්‍රිස්තුස් වහන්සේගේ සොයා දැනගත නොහැකි සම්පත ගැන අන්‍ය ජාතීන්ට දේශනා කරන්නටත්, සියල්ල මැව්වා වූ දෙවියන් වහන්සේ තුළ සියලු කාලවල පටන් සැඟවී තිබුණා වූ රහසේ නියමය කෙමක්ද කියා සියල්ලන්ට පෙන්වන පිණිසත්ය. ආමේන්. හලෙලූයා. ක්‍රිස්තුස් වහන්සේගේ රහස කාට ප්‍රකාශ කරන්නටද? අන්‍ය ජාතීන්ට. හලෙලූයා. සියල්ල මැව්වා වූ සියලු ශුද්ධවන්තයන්ගෙන් ඉතා කුඩා තැනැත්තා. ශුද්ධවන්තයෝ ගොඩාක් ඉන්න පුළුවන්. ශුද්ධවන්තයෝ කියන්නේ කවුද? මේ දෙවියන් වහන්සේව අදාගත්ත සෙනග. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ගැලවීම ලැබුවා වූ සෙනග. ඒ සෙනගගෙන මම කවුරු කියලාද කියන්නේ පවුල්තුමා? කුඩාම තැනැත්තා. මම ඇවිල්ලා කුඩාම තැනැත්තා. මෙච්චර වංශාධිපති පාවුල් කතා කළා කියනවා මම තමයි කුඩාම තැනැත්තා. අර සෙන්හෙඩ්‍රින් සභාව, ඒ කියන්නේ සෙන්හෙඩ්‍රින් සභාව කියන්නේ දේව මාලිගාවේ පාර්ලිමේන්තුව වගේ. ආමේන්. පාප් වහන්සේ සමග වැඩ කරන ඊළඟ කාඩිනල්වරයා වගේ කෙනෙක් තමයි සෙන්හෙඩ්‍රින් සභාවේ සමාජිකයෙක් කියන්නේ. නමුත් ඒ පුද්ගලයා දැන් කියනවා කවුද? මම ශුද්ධවන්තයාගෙනුත් ඉතා කුඩා තැනැත්තෙක්. ආමේන්. හලෙලූයා. ඒ වගේ මේ මහා ලොකු මිෂනාරිවරයෙක් රටවල් ගොඩක ස්වාමීන් වහන්සේගේ වචනය දේශනා කරපු, ස්වාමීන් වහන්සේගේ සුභාරංචිය දේශනා කරපු මේ පුද්ගලයා දැන් හිරපත් කරනවා රෝමේ. ඒවත් කිව්වේ නෑ මම අනර්ග මිෂනාරිවරයෙක්, මම බලවත් මිෂනාරිවරයෙක්.
මම ස්වාමීන් වහන්සේගෙන් අභිෂේකලත් තැනැත්තා කියලාත් එහෙමත් කිව්වේ නැහැ. නේද? පවුල්තුමා මොකද කිව්වේ? මම ශුද්ධවන්තයන්ගෙනුත් කුඩාම තැනැත්ත. ශුද්ධවන්තය කියන්නේ ඕගොල්ලෝ ඔක්කොම ඇදහිලිවන්තයෝ ශුද්ධවන්තයෝ. ඒගොල්ලන්ගෙනුත් කුඩා තැනැත්තා. ආමේන්. අද දවසේ ස්වාමීන් වහන්සේ එක පඩියක් හරි උඩින් මාව තියලා ඇති. එක තැනක තියලා නමුත් මම උන්වහන්සේගේ දේව දවසිය මාව වුණත් මම කුඩාම කෙනෙක්. මට විශ්වාස කරන්න බෑ ස්වාමීන් වහන්සේ මාව පාවිච්චි කරන එක. ආමේන්. ඒක මම නෙමෙයි කරන්නේ. ඒක කවුද කරන්නේ? ස්වාමීන් වහන්සේ. මම ඉගෙන ගත්ත නිසාවත් මට තියෙන ටැලන්ටයක් හැකියාවක් නිසාවත් නෙමෙයි මම කිසිම දෙයක් කරන්නේ. ස්වාමීන් වහන්සේගේම කරුණාව. හලෙලූයා. ඉදිරියේ දවසක ඔබ පාවිච්චි වෙද්දී හොඳට මතක තියාගන්න ඕනේ. හලෙලූයා. ඔබ කරපු දෙයක් නිසා නෙමෙයි, ඔබ දන්න දෙයක් දයන් නිසා නෙවෙයි. ආමෙන්. ස්වාමීන් වහන්සේගේ කරුණාවම තමයි ඔබ තුල තිබෙන්නේ. ඒ නිසා බලවත් නම් බලවත් කවුද? එක්කෙනයි. ඒ දෙවියන් වහන්සේ. අභිෂේකලත් තැනැත්තෙක් නම් ඒ එක්කෙනයි. කවුද? දෙවියන් වහන්සේ. හලෙලූයා. ගෞරවය ලැබිය යුතු කෙනෙක් ඉන්නවා නම් ඒ කවුද? ඒ දෙවියන් වහන්සේ. හලෙලූයා. ඒ මුළුම මහිමේ අයිති දෙවි කෙනෙක් ඉන්නවා නම් ඒ කවුද? දෙවියන් වහන්සේ. ආමේන්. බලවත් කෙනෙක් ඉන්නවා නම් ඒ උන්වහන්සේ පමණයි. සවිමත් කෙනෙක් ඉන්නවා නම් ඒත් උන්වහන්සේ පමණයි. අපි දුර්වල සෙනග. හලෙලූයා. එනිසා ඉතා කුඩා තැනැත්ත වූ මට මේ අනුග්‍රහය දෙන ලද්දේ අනුග්‍රහය. ඒකයි අනුග්‍රහය කියන්නේ කරුණාව අනුග්‍රහය. පෞල්තුමා දන්නවා පෞල්තුමාට මේක කරන්න බෑ. මේ සුභාරංචි දේශනා කිරීම පවා පෞල්තුමාට කරන්න අමාරුයි. නමුත් ඒ පහසුකම දුන්නේ කවුද? ඒ සුදුසුකම දුන්නේ කවුද? දෙවියන් වහන්සේ. ඔබ දන්නවා දැන් අනුග්‍රහය කියන්නේ මොකක්ද කියලා නේ? අපිට යම් දෙයක් කරන්න සුදුසුකමක් නැහැ. නමුත් අපිට සුදුසුකමක් දෙනවා. අපිට නත්තල් දේව මෙහෙ කරන්න සල්ලි මදි. පාටිය දාන්න සල්ලි මදි. නේ? එතකොට අපිට කොකාකෝලා සමාගමෙන් කිව්වා අපි මේ දෙයට අනුග්‍රහය දෙන්නම් කියලා. හලෙලූයා. එතරේ මොකද කරන්නේ? අපිට අර මදිපාඩු මුදල ඒගොල්ලෝ සපයනවා. මදිපාඩුව සපයන අනුග්‍රහය දෙනවා. අපිට බැරි තැනදී අපිට උදව් කරනවා. හලෙලූයා. අපිට මේ කිසිවක් කරන්න බෑ. අපිට දන්නේ නැහැ. නමුත් ඒ දන්නේ නැතිකමදී උන්වහන්සේ අපිට උදව් කරනවා. අපිට බැරි තැනදී උන්වහන්සේ අපිට පුළුවන් කාර්යකම දෙනවා. හලෙලූයා. ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය දුන්නේ ලද්දේ මොකටද? ක්‍රිස්තුස් වහන්සේගේ සොයා දැනගත නොහැකි සම්පත ගැන අන්‍ය ජාතීන්ට දේශනා කරන්නටයි. ක්‍රිස්තුස් වහන්සේගේ සොයා දැනගත නොහැකි සම්පත. ක්‍රිස්තුස් වහන්සේගේ සොයා දැනගත නොහැකි සම්පත. මොකද්ද? අන්‍ය ජාතිකයන්ට ක්‍රිස්තුස් වහන්සේගේ සම්පත හොයාගන්න බැහැයිලු. ඇයි ඒ? ඒගොල්ලෝ දෙවියන් වහන්සේව දන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ රහස දැනගන්න දෙවියන් වහන්සේ වෙතට එන්න ඕනේ. දෙවියන් වහන්සේ ළඟට එන්න ඕනේ. ආමේන්. හලෙලූයා. ඒ නිසා ඒ අයට අනිවාර්යෙන් අපි ගිහිල්ලා සුභාරංචිය දේශනා කරන්න ඕනේ. ආමේන්. ඒතකොට පෞල්තුමා කියන මාව මේ මෙච්චර කුඩා තැනැත්තාව මාව ස්වාමීන් වහන්සේ පාවිච්චි කරනවා මේ ඒ අයට සොයා ගන්නට බැරි රහසක් දේශනා කරන්න. කොයිතරම් අලංකාර දෙයක්ද නේ? ආමේන්. උන්වහන්සේ පාවිච්චි කරනවා පෞල්තුමාව. දැනගත නොහැකි සම්පත ගැන අන්‍ය ජාතීන්ට දේශනා කරන්නටත් සියල්ල මැව්වා වූ දෙවියන් වහන්සේ තුල සියලු කාලවල පටන් සැඟවී තිබුණා වූ රහසේ නියමය කිමෙක්ද කියා සියල්ලන්ට පෙන්වන පිණිසත්ය. සියල්ල මැව්වා වූ දෙවියන් වහන්සේ තුල සියල්ල මැව්වා වූ දෙවියන් වහන්සේ හැමෝම මැවීම ගැන උදම් වඩනවා. හැමෝම මැවීම පාවිච්චි කරනවා. ආමේන්. දෙවියන් වහන්සේ හැම දෙයක්ම මේ පොළවේ මවලා ඒක දෙවියන් වහන්සේගේ දරුවන්ට විතරක් ඉතුරු කරේ නෑනේ. මේ මැවීම හැමෝම භුක්ති විඳිනවා. ගස් කොළන් නේ සතා සිව්පව් හැමෝම භුක්ති විඳිනවා. ඒ අලංකාරය හැමෝම භුක්ති විඳිනවා. ඒ ආහාර එළවලු වර්ග පළතුරු වර්ග හැමෝම භුක්ති විඳිනවා. හලෙලූයා. දැන් මේ අන්‍ය ජාතිකයෝ දෙවියන් වහන්සේව නොදැනෙන සිටියට දෙවියන් වහන්සේගේ මැවිල්ල ඒ අය භුක්ති විඳිනවා. ආමේන්. ඒ සියල්ල මැවුම් භුක්ති විඳත් ඒ අයට රහස හොයාගන්න බෑ. මේක මැවුව දෙවියන් වහන්සේගේ රහස තාම හොයාගන්න බෑ. හලෙලූයා.
ඒ නිසා ඒ තුල සියලු කාලවල පටන් සැඟවී තිබුණා. ඒ වුණ ඊට පස්සේ සියලු කාලවලදී මේ මැව්වා වූ දෙවියන් වහන්සේ මොකද කරන්නේ? එක එක අයව එව්වා මේ පොළවට ඒ අය උන්වහන්සේගේ රහස කියා දෙන්න. නේ විනිශ්චයකාරයෝ එව්වා, ආබ්‍රහම්ලා, යාකෝබ්, ඊසාක් වගේ බලවත් වූ පුද්ගලයෝ එව්වා. ඒ වගේම ප්‍රොපේතවරු එව්වා, ප්‍රේරිතයෝ එව්වා. නේ ගොඩක් අය ඇවිල්ලා යෙරමියාලා වගේ, යෙසායලා වගේ බලවත් වූ අනාගත වතුරුවරු ආවා. හැමෝම මේ රහස කියන්න උත්සාහ කළා. ආමේන්. මේ රහස පෙන්වා දෙන්න උත්සාහ කරා. නමුත් කිසිවෙක්ට ඒක හොයාගන්න බැරි වුණා. හලලූයා. ඒ පටන් සැඟවී තිබුණා වූ රහසේ නියමය. කිමෙක්ද කියා සියල්ලන්ට පෙන්වන පිණිසක්ය. දැන් රහස මේ වගේ කෙනෙක් එනවාලු, ගැලවුම් කරුවෙක් එනවාලු කියා රහසක් අය කියමින් හිටියා. යෙරමියා එහෙනම් මොකද කරේ? අර හම්පටියක් අරගෙන හම්පටිය දන්නවද කතා? යෙරමියා එහෙම යෙරමියාට කිව්වා දෙවියන් වහන්සේ මොනා කරන්නද? හම්පටියක් ගිහිල්ලා ගඟේ ඉවුරේ හංගලා තියන්න කිව්වා. අංගල තියලා දවස් ගානකින් පස්සේ එළියට ගන්න කිව්වා. ඒතකොට දැන් මොකද වෙලා තින්නේ? අර හම්පටිය අර පාසි බැඳිලා ජරා වෙලා අර ගොඩලි අර මේව බැඳිලා. සෙවලට අර මොනවාද අර මොහොතේ තියෙන අර වැලි එක මේවා බැඳිලා ඒවා දැන් කටු වාගේ. දැන් හම්පටිය සම්පූර්ණයෙන්ම මේවා වෙලා පුස් කාලා වතුර තියෙද්දි පුසුත් කාලා මේවා වෙලා දැන් ඒවා කටු වාගේ. ඊට පස්සේ දෙවියන් වහන්සේ මොකද කිව්වේ යෙරමියාට? යෙරමියාට උඩ ඇඳුම ගලවලා ඒ හම්පටියෙන් තමන්ටම තලාගෙන තමන්ගෙම පිටට ගහ නගරේ මැද යන්න කිව්වා. යෙරමියාට. ආමේන්. ඇයි අර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කසපාර කමෙන් නගරේ මැද ගියා වගේ. හලලූයා. ඒ වගේ සයින්ස් දුන්න උන්වහන්සේ ලකුණු දුන්නා. එදා ඉඳන් අද වෙනකන් උන්වහන්සේ හැම මොහොතකම කාලෙකදීම ලකුණු දුන්නා. රහසක් කිව්වා ගැලුම්කාරයෙක් එනවා. එතකොට උන්වහන්සේ හිතුවා අවසානයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආපු වෙලාවේ ඒ අයට ඒ රහස එළිදරව් වෙයි. ආමේන්. ඒ හැම දෙයක්ම එළිදරව් වෙයි. අන්න ඒ රහස එළිදරව් කරන්නටත් ඒ රහස ගැන මේ සෙනගට කියා දෙන්නටත් පාවුල්තුමා වගේ පුංචි මිනිස්සෙක්. හලලූයා. මෙච්චර කාලයක් රැකගෙන ආපු රහස. ලෝකේ මැවිල්ලේ පටන් අද වෙනකන් රැකගෙන ආවා වූ දෙවියන් වහන්සේගේ රහස එළිදරව් කරන්නට පාවුල්තුමා වගේ පුංචි කෙනෙක් දෙවියන් වහන්සේ පාවිච්චි කරපු ගැන පාවුල්තුමා උන්වහන්සේට ස්තුති කරනවා. උන්වහන්සේට මහිමය දෙනවා. හලලූයා. එසේ කළේ අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ විසින් අභිප්‍රාය කරන ලද සදාකාල අභිප්‍රාය ප්‍රකාරයට ස්වර්ගීය ස්ථානවල අධිපතීන්ටත් බලධාරීන්ටත් මේ කාලයෙහි සභාව කරනකොටගෙන උන්වහන්සේගේ අනේක විද ප්‍රඥාව දැනගන්ට ලැබෙන පිණිසය. එසේ කළේ අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දැන් අපගේ ස්වාමී වහන්සේනේ. හලලූයා. දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ. ඔව්. දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ ස්වාමියා. ඇයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ පූජාව කරලා අපව දැන් මිලයට අරන් ඉවරයි. ඒ වගේම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ මනාලය ලෙස ආමේන් අපව කවුද? අපේ බිරිඳ කොට හලලූයා ශුද්ධ මනාලිය කොට උන්වහන්සේ අපිව ඔසවාගෙන යන්නට සූදානම් වෙමින් සිටින දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ. නිසා උන්වහන්සේ අපේ ස්වාමී වූ අපේ ස්වාමීන් වහන්සේ දැන් ජේසුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ විසින් අභිප්‍රාය කරන ලද සදාකාල අභිප්‍රාය ප්‍රකාරයට දෙවියන් වහන්සේ විසින් බලාපොරොත්තු වන ආකාරයට අභිප්‍රාය දෙමළ කියන අභිප්‍රාය මොකද්ද? බලාපොරොත්තු මොකද්ද? අභිප්‍රායක්. අප ඉංග්‍රීසියෙන් කියන motive. බලාපොරොත්තුව කියන්නේ hope. බලාපොරොත්තුවේ අභිප්‍රායයේ වෙනස මොකද්ද? අපි එක දවසක් කතා කරා මම ඔයගොල්ලන්ට මං හිතන්නේ ඇදහිල්ල ගැන උගන්වපු දවසේ මම ඔයගොල්ලන්ට ඉගැන්නුවා බලාපොරොත්තුව කියන්නේ මොකද්ද කියලා.
බලාපොරොත්තු කියන්නේ මොකද්ද? බලාපොරොත්තුවේදී ක්‍රියාවක් තියනවද? බලාපොරොත්තුවේදී ක්‍රියාවක් තියනවද? නෑ, බලාගෙන ඉන්නවා. අපි බලාගෙන ඉන්නවා දෙවියන් වහන්සේ කරයි කියලා. ආමේන්. බෙහෙත් බීලා තින්නේ සිස්ටර්. බෙහෙත් බිව්වද වාස්තු? බලාපොරොත්තුවේදී ක්‍රියාවක් නෑ, අපි බලාගෙන ඉන්නවා ස්වාමීන් වහන්සේ කරයි කියලා. හලලූයා. ඒ අනුව අපි ස්වාමීන් වහන්සේ වෙනින් යඩක් කරනවා, යම් දෙයක් කරනවා, යාඥාවෙන් ඉන්නවා, යාඥාවෙන් බලාගෙන ඉන්නවා, ඇදහිල්ලෙන් බලාගෙන ඉන්නවා. ආමේන්. නමුත් අපි යම් දෙයක් අභිප්‍රාය කරගත්තොත් අපි මොකද කරන්නේ? අපි අය අපේ මරණය උඩින් හරි කමක් නෑ, අපි අභිප්‍රාය වෙනවා නම් එච්චරයි. ආමේන්. අපි ඕනෙම දෙයක් කැප කරනවා අපේ අභිප්‍රාය කරගන්න. අපේ ජීවිතේ ඕන දෙයක් කැප කරනවා අපේ අභිප්‍රාය කරගන්න. දෙවියන් වහන්සේ මොකද කරේ? උන්වහන්සේගේ අභිප්‍රාය තිබුණේ උන්වහන්සේගේ දරුවන්ගේ මිදීම, දරුවන්ගේ ගැලවීම. ආමේන්. ඒ නිසා උන්වහන්සේ මොකද කිව්වේ? මම මැරිලා හරි කමක් නෑ, මගේ දරුවෝ ගැලවෙන්න ඕනේ. හලලූයා. අදටත් උන්වහන්සේ නිදිනවර. ආමේන්. නිදිවරාගෙන මොකද කරන්නේ? බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා. වැඩ කරමින් ඉන්නවා. උන්වහන්සේගේ අභිප්‍රාය ඉෂ්ට කරගන්න. හලලූයා. මෙයා නැත්තම් අරයා නැත්තම් මෙයා ටක් පට ගාලා ස්වාමීන් වහන්සේ ඕනෙම කෙනෙක් එවන්න සූදානමින් ඉන්නවා. ඒ කාලවලදී ඒ අය ස්වාමීන් වහන්සේගේ අභිප්‍රාය කරන්න ස්වාමීන් වහන්සේ මේ පොළොවට එවනවා. ආමේන්. මරණය උඩින් අභිප්‍රායේ සදාකාලිකයි අභිප්‍රාය කරන ලද සදාකාලයේ අභිප්‍රාය ප්‍රකාරයට. ඒ සදාකාල බලාපොරොත්තු, ඒ සදාකාල ජීවනය ස්වාමීන් වහන්සේගේ දරුවන්ට දෙන පිණිස උන්වහන්සේ මොකද කරන්නේ? ස්වර්ගීය ස්ථානවල අධිපතීන්ටත් බලධාරීන්ටත් මේ කාලයේ සභාව කරන කොටගෙන උන්වහන්සේගේ අනේක විද ප්‍රඥාව දැනගන්න ලැබෙන පිණිසය. ස්වර්ගීය ස්ථානවල අධිපතීන්ට බලධාරීන්ට කවුද ඒ කට්ටිය? කවුද ස්වර්ගීය ස්ථානවල සිටින බලධාරීන්? කවුද ස්වර්ගීය ස්ථානවල සිටින අධිපතීන්? කවුද ස්වර්ගීය ස්ථානවල සිටින අධිපතීන්? කවුද ස්වර්ගීය ස්ථානවල සිටින බලධාරීන්? සාතන් සහ උගේ රොත්ත, යක්ෂයා නේද? යක්ෂයා. ඒගොල්ලන්ට ඒ ස්වර්ගීය ස්ථානවල මොකද අවකාශයේ ඉන්නේ? අවකාශයේ ඉන්නේ. මතකනේ? ඒත ස්ථානවල අධිපතීන්ටත් බලධාරීන්ටත් ඒ අයගේ ඉන්න අධිපතීන්, සාතන් විසින් පත් කරලා තියෙන අධිපතීන්ටත්, සාතන් විසින් පත් කරලා තියෙන බලධාරීන්ටත් මොනවා කරන්නද? මේ කාලයේහි කොයි කාලයේද? මේ කාලයේහි සභාව කරන කොටගෙන උන්වහන්සේගේ අනේක විද ප්‍රඥාව දැනගන්න ලැබෙන පිණිසය. හලලූයා. සාතන් මොකද කරේ? සාතන් අධිපතීන් බලධාරීන් පත් කරලා එක එක්කනාව විවුල් කරන්න, එක එක්කනාගේ සම්මා ස්වාමීන් වහන්සේට තිබෙන සැලැස්ම වෙනස් කරන්න බලධාරීන් පත් කරා, අධිපතීන් පත් කරා. නමුත් පවුල්තුමා කියනවා දැන් සභාව කරන කොටගෙන, මේ කාලේ සභාව කරන කොටගෙන මොකද්ද පවුල්තුමා කරන්න යන්නේ? අර යක්ෂයාට කියලා දෙන්න යනවාලු. ආමේන්. අර යක්ෂයාට උගන්වන්නට යනවාලු. මොනවාද? උඹලා කරන වැඩෙන් තේරුමක් නැහැ. ආමේන්. ඇයි මේ සභාව ඉදිරියේ නුඹලා සුන්නත් තුලි වෙනවා. ආමේන්. මගේ මේ සභාව ඉදිරියේ මම මේ නිර්මාණය කරලා තිබෙන දේව රාජ්‍ය ඉදිරියේ නුඹලාගේ තුල කිසිම බලයක් පිහිටන්න යන්නේ නැහැ. ආමේන්. මේ සභාව කරන කොටගෙන මොනවාද? උන්වහන්සේගේ අනේක විද ප්‍රඥාව දැනගන්න ලැබෙන පිණිසය. හලලූයා. ඒ අය හිතුවේ කොහොමද එක එක්කෙනාගේ ජීවිත අල්ලගෙන එකිනෙකාට පහර දෙන්නම් කියලා. නමුත් මේ දේව රාජ්‍ය සංකල්පයත් එක්ක, මේ සභාවේ සංකල්පයත් එක්ක, ඒ අයට ඒ සංකල්පයත් එක්ක හැප්පෙන්නවත් බැරි විදියට ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රඥාව පාවිච්චි කරලා උන්වහන්සේගේ සෙනග සභාව තුළ හසුරුවමින් ඉන්නවා. හලලූයා. යක්ෂයා හිතන්නේ යක්ෂයා සභාවට පීඩාවක් ගෙන දැන් අපි උගක් සභාවලට පීඩාවක් දෙනනේ. අපේ සභාවට කොච්චර පීඩාවක් ආවද? යක්ෂයා හිතුවේ මොකද්ද?
හැම පීඩාවකම වෙලා යක්ෂයා හිතනා සභාව විසිරුණ ගමන් සභාව මොනවා හරි වුණ ගමන් සභාවට යම්තම් හරි දැනුණ ගමන් සභාව දැන් අපි දින්නා. නමුත් ස්වාමීන් වහන්සේ එහෙම දිනන්ට ඉඩ තියන්නේ. හල්ලුයා. ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේ ඒ හැම දෙයක් තුළම උන්වහන්සේගේ සැලැස්ම දියත් කරනවා. යක්ෂයාගේ පීඩාව කරන කොටගෙන ස්වාමීන් වහන්සේ සභාව ව්‍යාප්ත කරනවා. ආමේන්. හල්ලුයා. අර වපුරන්නා බීජ වැපුරුවා වාගේ. හල්ලුයා. සභාවට පීඩාවක් එනකොට සෙනඟ විසිරලා යනකොට හල්ලුයා. අටුවක තමයි බීජ රැස් කරන්නේ. හල්ලුයා. බීජ රැස් කරන්නේ අටුවක. නමුත් රෝපණය වෙන බීජ ආමේන්. පළදරන බීජ මොකද කරන්නේ? පළදරන බීජ විසිරවන්න අවශ්‍යයි. ආමේන්. හැම තැනම වපුරන්න අවශ්‍යයි. හැම තැනකම වපුරලා දාන්න අවශ්‍යයි. පොළවේ සීමාන්තර දක්වා. ආමේන්. යෙරුසලමේද සමාරියේද යෙරුසලමේද යුදායේද සමාරියේද පොළවේ සීමාන්තර දක්වා. ආමේන්. මේ බීජ විසිරවන්න අවශ්‍යයි. ඒ වැපිරීමේ බීජ කියන්නේ ඒයි. හල්ලුයා. පළදරන බීජ කියන්නේ පළදරන බීජයි. ආමේන්. හල්ලුයා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ඒ නිසා ඒ ප්‍රඥාවට යක්ෂයාට හැප්පෙන්න බැලු කොහොමද? යක්ෂයාට පුළුවන් පුද්ගලිකව එකිනෙකාට පීඩාවක් ගේන්න. නමුත් යක්ෂයා යම් මොහොතක සභාවට විරුද්ධව අත උස්සවනවා නේද? ඒ උස්සන අතෙන් ඒ විසිරීමත් එක්ක ස්වාමීන් වහන්සේ ඒක ස්වාමීන් වහන්සේගේ දේව රාජ්‍ය වපුරන පිණිස ස්වාමීන් වහන්සේ පාවිච්චි කරනවාලු. ආමේන්. හල්ලුයා. දැන් බලන්න අපේ සභාවෙත් විසිරුණු සෑම කෙනෙක්ම කොයිතරම් දුරක වැපිරලා ඉන්නවද? ආමේන්. හල්ලුයා. ස්වාමීන් වහන්සේගේ දේව රාජ්‍යය වැපිරෙන්නේ. හල්ලුයා. උන්වහන්සේගේ සුභාරංචියයි වැපිරෙන්නේ. ආමේන්. උන්වහන්සේගේ ව්‍යාප්තියයි. හල්ලුයා. හල්ලුයා. ක්‍රිස්තුස් වහන්සේ තුළ 12 වෙනි පදය අපේ ඇදහිල්ල කරන කොටගෙන නිර්භීතකමත් සැක නැතුව ලංවන්නට පුළුවන්කමත් උන්වහන්සේ තුළ අපට තිබේ. හල්ලුයා. අපේ ඇදහිල්ල කරන කොටගෙන මෙන්න අපිට ලැබෙනවල මොනවද? මොකද ලැබෙන එක දෙයක්? නිර්භීතකම. ඇදහිල්ලත් සමග ලැබෙන ලොකු දීමනාවක් තමයි සිස්ටර් තමයි මොකද්ද? නිර්භීතකම. ආය මොනවද ස්වාමී 10ක් ආවත් අපි හෙල්ලෙයි නැද්ද? ආමේන්. හල්ලුයා. නිර්භීතකම. හල්ලුයා. මොන දේ වුණත් ඒ දෙවියන් වහන්සේ මා තුළ සිටිනවා කියන නිර්භීතකමේ ආත්මය ස්වාමී ඇදහිල්ල සමග නිදහස් වෙනවා. ඒ වගේම අනිත් දේ මොකක්ද අපිට ලැබෙන? සැක නැතුව ලංවන්නට පුළුවන්කමත්. හොඳ ලියා ගන්න ඔයගොල්ලන්ගේ නෝට්ස් වල. ඇදහිල්ල කරන කොටගෙන ඔබට ලැබෙන ගුණාංග දෙකක් තමයි ඔබේ ජීවිතේට. මොකද්ද? එකක් පළවෙනි දෙය නිර්භීතකම. අයියෝ ඔහොම ගිහිල්ලා හරියන්නේ නැහැ සිස්ටර්. අපෝ බෑ අනේ බෑ අනේ අර චව්ලා බෑ. ආමේන්. චව්ලා 10ක් ආවත් චව්ලා 10ක් 17ක් කිව්වත් දන්නවනේ චව්ගේ. චව් දන්නවද ඔයගොල්ලෝ? කවුද? චව් දන්නවද සිස්ටර් චන්ද්‍රා? දන්නවද අර කන චව් නෙමෙයි? දොස්තර හොඳ හිතේ චව් දන්නවද? අයියෝ ලොක්ක නාන්නයි යන්නේ අද බෑ මෙහෙම නම් කරලා හරියන්නේ බෑ අද නාන්නයි වෙන්නේ නාන්නයි. චව් කීවුවොත් මොකද්ද කියන්නේ? චව් කට ඇරියොත් මොකද කියන්නේ? බෑ නෑ. හල්ලුයා. නමුත් ස්වාමීන් වහන්සේගේ ඇදහිල්ල තියෙන පුද්ගලයාට නිර්භීතකමක් ලැබෙනවා. හල්ලුයා. මොන පොලිසියෙන් එනවා කිව්වත් මොන හමුදා එනවා කිව්වත් හල්ලුයා. උඩින් ගහනවා කිව්වත් අපි බය වෙන්නේ නැද්ද සිස්ටර් දම්මි? ආමේන්. හල්ලුයා. ආමේන්. මොකද අපිට යුද්ධ ටැංකියක් වාගේ දෙවි කෙනෙක් ඉන්නවා. ආමේන්. හල්ලුයා. ඕනේ දොරක ඉඳන් කවුරු ගහන්න හැදුවත් ආමේන්. අපේ දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. ඒ වගේ නිර්භීතකමක් ලැබෙනවා. හල්ලුයා. නැත්නම් මේ කොරෝනා කාලේ නේද? මේ කොරෝනා කාලේ අපි සභාව කරා කොහොමද සිස්ටර් දම්මිනේ? ආමේන්. එක සබතක් මිස් කරේ නැහැ. ආමේන්. ස්වාමීන් වහන්සේට මහිමය එසවුණා. ස්වාමීන් වහන්සේට නමස්කාරය එසවුණා. හල්ලුයා. ස්වාමීන් වහන්සේගේ සෙනඟ පුදුම විදිහට ගැලවුණා.
ආමෙන්. කොරෝනාව පීඩාව මුළු ලෝකෙටම. නමුත් අපිට සභාවක් විදියට අපිට ලොකු ආශිර්වාදයක්. ආමෙන්. සෙනග බොහෝ සෙනග ස්වාමීන් වහන්සේව දැනගත්තා. බොහෝ රටවල සෙනග දෙවියන් වහන්සේව දැනගත්තා. මේ ඕමාන් දේශයේ බොහෝ සෙනග ස්වාමීන් වහන්සේව දැනගත්තා. අර මහා ඈතවල්වල කිසිම සභාවක් ගැන අහලත් නැති සිස්ටර්ස්ලා ගැලවීම ලැබුවා. එළියට එන්න දන්නේ නැහැ. ඒගොල්ලෝ හිර වෙලා ඒගොල්ලෝ දන්නේ නැහැ. අයියෝ චර්ච් එකක් මෙහෙ තියනවාද? දෙවි කෙනෙක් ඉන්නවද මේ? ජේසුස් වහන්සේව යාඥා කරන්න පුළුවන් කෙනෙක්වත් ඉන්නවද? පාස්ටර් කෙනෙක් ඉන්නවද කියලා දන්නේ නැති සෙනග. හලලුයා. මේ කොරෝනා කාලේ ස්වාමීන් වහන්සේව දැනගත්තා. ගැලවීම ලැබුවා. ගෙදර ඉඳන් ස්වාමීන් වහන්සේගේ හාස්කමක් දැක්කා. හලලුයා. සභාවට ඇවිල්ලා සුවමයකට කියලා අත තියාගෙනවත් නෙමෙයි නමුත් නිකම්ම නිකං වචනයක් කරනකොටගෙන නිකම්ම නිකන් දුරකථනේ පණිවිඩයක් කරනකොටගෙන දුරකථනේ යාඥාවක් කරනකොටගෙන මේ අය බලවත් හාස්කමක් දැක්කා. අපේ ස්වාමීන් වහන්සේ එහෙමයි ක්‍රියා කරන්නේ. හලලුයා. කොරෝනාවේ වල සෙනගව ගෙවල් වල තියලා සභාවල් වහලා නේ ඒකනේ සභා ගොඩනැගිලි වහලා සාතන් හිතුවේ මොකද දැන් බලමුකෝ ස්වාමීන් වහන්සේ නමස්කාර කරන්න ඇති මොකද උනේ අවසානයේ හැම නිවසක්ම දෙවියන් වහන්සේ මොකද කරේ හැම නිවසක්ම යාඥාවේ නිවසක් කරා හැම නිවසක්ම හැම පවුලක්ම නමස්කාරයේ නිවසක් කරා හැම පවුලක්ම දැන් හැම නිවසක්ම සභාගෘහයක් වගේ හැම තැනකම නමස්කාරය සෙවනවා හැම තැනකම යාඥාව සෙවනවා හලෙලූයා එනිසා ඒකයි කියන්නේ ආකාශයේ බලධාරීන්ටවත් ආකාශයේ අධිපතීන්ටවත් හලෙලූයා සභාව කරන කොටගෙන හලෙලූයා ආකාශයේ අධිපතීන්ටත් ආකාශයේ බලධාරීන්ටත් සභාව කරන කොටගෙන දෙවියන් වහන්සේගේ ප්‍රඥාව දැනගන්නට ලබන්නවන පිණිසයි හලෙලූයා එයයි හිතුව කොරෝනා ආවොත් සභාව මුළු ලෝකෙම සභාව එතනින් ඉවරයි ආමේන් සභාව බලවත් වෙලා පිබිදුනා මිසක් ආමේන් සෙනගට කොච්චර මුදල් තිබ්බ සෙනගට සාමාන්‍ය අන්තිමට මුදල් වැඩක් උනේ නැහැ. කොච්චර ව්‍යාපාර යාන වාහන තිබ්බ කියලා අයට ඒව වැඩක් උනේ නැහැ. ඒ අයත් හිව්වේ කවද? කිසිම බෙහෙතක් නැති නේ කිසිම උපකාරයක් නැති නේ හොස්පිටල් එකටවත් ළමයෙක්ව ගෙනියන්න බයයි ඒ තරමට කොරෝනා. ඒ නිසා ඒ මොකද කරේ? ඒ හැරුණේ කාව වෙතටද? දෙවියන් වහන්සේ වෙතට. දෙවියන් වහන්සේ වෙතට හැරිලා කීයක් නම් කොරෝනා ලෙඩුත් සුවබුණාද නිකන් නැතුව නිකන් බෙහෙතක් නැතුව මේ පොලිසියෙන් අල්ලන් එන්න යනවත් කියද්දි හලෙලූයා අරෙන් පොලිසිය එන්න ඉස්සෙල්ලා මෙන්න මෙයා සුව වෙලා ඉවරයි රිපෝට් එක නෙගටිව් මේ උදේ රිපෝට් එක පොසිටිව් හවස රිපෝට් එක නෙගටිව් හලෙලූයා ස්වාමීන් වහන්සේ තරම් බලවත්යි ආමේන් එනිසා යක්ෂයාව ස්වාමීන් වහන්සේ ලැජ්ජ කරා ආමෙන් ආකාශය අධිපතීන්ව ලැජ්ජ කරා ඒ අය සභාවට වැරදි ලෙස අත තියන්න ආව නිසා. ක්‍රිස්තුස් වහන්සේ තුල අපේ ඇදහිල්ල කරනකොට නිර්භීතකමත් ඒ වගේම සැක නැතුව ලං වෙන්න පුළුවන්කම නිර්භීතකම ඒ වගේම සැක නැතුව ලං වීම. සැක නැතුව ලං වීම. මොකද සැකේ කියන්නේ? එහෙම වෙයිද සිස්ටර්? ඔය ඇත්තද ඔය කියන්නේ ඔක්කොම නේද? හරියයිද දන්නේ නෑ මේවා වේද දන්නේ නෑ නේ කම්මෝගෝ චිකාගෝ කිව්වල් ආමේන් හලෙලූයා නැත්තම් මම ආඩේ දාගෙන මොකද්ද කිව්වේ අපේ පාස්ටර් කින්ස්ලි හැමදාම කියන්නේ මොකද්ද ගියොත් වචනයක් ආවොත් අස්සෙක් ආමේන් ගියොත් වචනයක් ආවොත් අස්සෙක් කියලා කරන්නයි තියෙන්නේ සිස්ටර් ආමේන් හලෙලූයා ගියොත් වචනයක් ඔයාගේ වෙනසෙන් දෙන්න මම කිව්වේ මොකද්ද පාස්පෝර්ට් කොපි එක යවන්න ආමෙන් හලෙලූයා ගියොත් වචනයක් නැති වෙන දෙයක් තියෙනවද නැහැ නැති වෙන දෙයක් නැහැ ආවොත් අස්සෙක් ආවොත් රස්සාව ආමෙන් හලෙලූයා තිබ්බත් එකයි නැතත් එකයි කිසි වෙනසක් වෙන්නේ නැහැ ආමෙන් හලෙලූයා ඒ වගේ ස්වාමීන් වහන්සේ තුල සැක නැතිව ලංවීම සැකයක් නැතිව ඇත්තටම ස්වාමීන් වහන්සේ ඇත්තයිද අපි කී දෙනෙක් අද දවසේ මම අහලා තියෙන දුක්ඛිතම දෙයක් තමයි අදටත් හුඟක් කිතුණු ඉන්නවා මේ හුඟක් බලවත් දේව දාසය පවා සභා පාලකරු පවා සමහර දේව සේවකය පවා සමහර බල මේ පරණ කිතුණුව පවා කියනවා ඔය දෙවියන් වහන්සේ කොච්චර ජීවමානයි කිව්වත් නේ
කොච්චර ජීවමානයි කිව්වත් මම ජීවිතේට කැමති නෑ ඒ වගේ මිනිස්සෙක්ට චූටි මේ අතුපත සබාව අතුපත ගන්නවත් වැඩක් දෙන්න. සේවයක් දෙන්න. ආමේන්. ඒ කියන්නේ මොකද්ද? ඇදහිල්ල බිඳුවයි. මෙතෙන් දත් දෙක උස්සගෙන ඉන්න මොකටද දත් දෙක උස්සගෙන ඉන්න හිස් අවකාශයකට නමස්කාර කරලා තින්න මෙච්චර අවුරුදු ගානක්. ජේසුස් වහන්සේ ජීවමානයි කිව්වත් කියන්නේ මොහුට තාම ෂුවර් නෑ ජේසුස් වහන්සේ ජීවමානයි කියන එක. සැකයි. ඒ හින්දා අර පැත්තෙත් කකුල මේ පැත්තෙත් කකුල. ආමේන්. ඒ අය කොහොමද වෙන්නේ? ඒ අයට මැරෙන්න වෙන්නේ වැට උඩමයි. එක්ක ඒ පැත්තේ ඉන්න ඕනේ එක්ක මේ පැත්තේ ඉන්න ඕනේ. ඇල්මරුණු ජීවිත. කිසිම සඵලත්වයක් නැහැ ජීවිතවල. කිසිම සමාදානයක් නැහැ ජීවිතවල. ආමේන්. සමාදානයට කැමති නැහැ. සමාදානයක් නැහැ ජීවිතවල. ප්‍රීතියක් නැහැ ජීවිතවල. ඔයගොල්ලෝ දැකලා ඇති. එහෙම කිතුනෝ ඉන්නවා. සමහර අය ඉන්නවා. කිතුනෝ. නෝතීරිසියයි. කිතුනෝ. සමාදානෙන් ඉන්නේ නැහැ. හැම වෙලේම රණ්ඩු. කිතුනෝ. ඒ වුණාට ප්‍රීතියක් නැහැ. සතුටින් ජීවත් වෙන්නේ නැහැ. අනිත් අය සතුටින් ඉන්නකොට ඊරිසියයි. කවුරු හරි hina වෙලා දැක්කම ඊරිසියයි. ඇයි ඒ? අරගොල්ලන්ට අර්ධය නැති නිසා. ඒගොල්ලන් ප්‍රීතිය නැති නිසා. ඒගොල්ලන් සමාදානය නැති නිසා. සමාදානයේ ප්‍රීතියයි ඒගොල්ලන් නැත්තේ ඇයි? ඒගොල්ලෝ ජේසුස් වහන්සේ ජීවමානයි කියලා තාම 100% පිළිගන්නේ නැහැ. ආමෙන්. ඒ අය ලෝකේ භාගයක් දෙවියන් වහන්සේත් සභාව තුළ එක භාගයක්. ආමෙන්. හලලූයා. ජේසුස් වහන්සේ ඔබ මම ජීවමානයි. අපි ජීවත් වෙනනේ. පොඩක් අල්ලලා බලන්න රාණි සිස්ටර් ජීවමානයි නේද කියලා සිස්ටර් තම්මි. පොඩක් අල්ලලා බලන්න. දැනනවද කියලා චුට්ට? ඔත් පොඩක් ධම්මිය අල්ලලා බලන්න තේරෙනවද කියලා? තේරෙනවද නේ? එතන ඕගොල්ලෝ ජීවමානයි නම් පොඩක් හිතලා බලන්න. ඕගොල්ලෝ ජීවමානයි නම් මේ මම අපි සිස්ටර් චන්ද්‍රා අපි ඔක්කොම මෙහෙම ජීවමානයි නම් හරි? අපිට ජීවනයේ දුන්න දෙවියන් වහන්සේ කොයිතරම් ජීවමාන වෙන්න ඕනද? හලලූයා. පොඩ්ඩක් කල්පනා කරන්න ඒක. අපි දැන් මෙහෙම අපිට අපේ පපුව අල්ලද්දී අපිට හුස්ම අපිට දැනෙනවා. අපේ නහයට අත ලං කරද්දී අපිට හුස්ම දැනෙනවා. අපේ නාඩි අල්ලද්දී අපේ නාඩිවල හුස්ම අපිට දැනෙනවා. පල්ස් එක දැනෙනවා. ඒතර හිතන්න අපිට හුස්ම දුන්න අපිට මේ අප ජීවත් කරන අපිට මේ නාඩි දුන්න ඒ දෙවියන් වහන්සේ අපිට වැඩිය කොච්චර ජීවමාන වෙන්න ඕනේද? හලලූයා. අපි මැරුණොත් අපි මැරුණොත් උන්වහන්සේ ජීවත් වෙනවා. හලලූයා. උන්වහන්සේ සැබවින්ම ජීවමානයි. උන්වහන්සේ මෙහෙම අල්ලන්න බෑ. හලලූයා. මෙහෙම කරලා අල්ලන්න බැරි ඇයි? උන්වහන්සේ ඒ තරම් විශාලයි. තේරෙනවද සිස්ටර් ධම්මී? ආමේන්. උන්වහන්සේ අපිට අල්ලන්න අපිට ආසයි උන්වහන්සේ අල්ලන්නේ. මෙහෙම කරලා අල්ලන්න ආසයි. නමුත් අපිට අල්ලන්න බැරි ඇයි? අපි මේ චූටි උන්වහන්සේ විශාලයි. උන්වහන්සේ බදලා අල්ලන්න අපිට බැහැ. හලලූයා. උන්වහන්සේ තරම් විශාලයි. උන්වහන්සේ සැබවින්ම ජීවමානයි. හලලූයා. ඒ නිසා අපිට ලැබෙන ඇදහිල්ල කරන කොටගෙන අපිට ලැබෙන දේවල් දෙක මොනවද? නිර්භීතකමයි සැක නැතිව උන්වහන්සේට ලංවීම. උන්වහන්සේට ලංවීම. හලලූයා. උන්වහන්සේට ස්තුති දෙමින් උන්වහන්සේට ලං වෙන්න. උන්වහන්සේව නමස්කාර කරමින් උන්වහන්සේට ලං වෙන්න. හැම වෙලාවකම හැම මොහොතකම අද මම උදේ අර බ්‍රදර්ට කිව්වෙත් ඒකයි. හැම වෙලාවෙම හැම මොහොතකම උන්වහන්සේ හැම හුස්මක් පාසා උන්වහන්සේට කෘතඥ වෙන්න. හලලූයා. එතකොට අපිට දැනෙන්න පටන් ගන්නවා අද අපි බිඳුවෙන් පටන් ගත්තා. ස්වාමීන් වහන්සේ එක එක ආශිර්වාදය අද දවසේ අපිට එකතු කරද්දී අපිට හැම ආශිර්වාදයක්ම දැනෙන්න ගන්නවා. අපේ හුස්මට අපි උන්වහන්සේ ණයගැති වෙන්න පටන් ගත්තම අපේ හුස්ම නිසා උන්වහන්සේට ස්තුති වෙන්න කරන්න පටන් ගත්තම අපි ජීවත් වෙන මොහොතක් පාසා උන්වහන්සේට ස්තුතිවන්ත වෙන්න පටන් ගත්තම අපිට අද දවසේ ලැබෙන වස්තුර වීදුරුවත් මහා ලොකු ආශිර්වාදයක්. නේ අපි සමහරවිට මේ වතුර වීදුර එච්චර සලකන්නේ. නමුත් අර ඒ වතුර වීදුරේ අගේ දන්නවා අද මේ දවසේ එළියේ ගාඩන් වල වැඩ කරන මිනිස්සු. ආමේන්. ඔයගොල්ලෝ අනන්ත දැකලා තියෙනනේ. පාක් වල වැඩ කරන මිනිස්සු. බස් වලින් ගෙඩිහිල්ල දානවා. දාඩිය පෙරාගෙන මේ මහා අවුවේ. අපි මේ ගේ ඇතුලේ ඉඳලා රස්නේ ඉන්න බෑ. AC එක නැතුව.
නමුත් අර මහා වූ යන මිනිස්සු වැඩත් කරන්න ඕනේ. ඉන්නත් ඕනේ උදේ ඉඳන් හවස වෙනකන් ඒ වැඩේ කරලා ඉවර කරන්න ඕනේ. ඒ මිනිස්සු දන්නවා වතුර වීදුරක තියෙන ආශිර්වාදය. මේ වෙලාවේ ඒ අයට වතුර බෝතලයක් ගෙනihin දුන්නොත් ඒ අයට ඒ වතුර වලට කියයි අමා වතුර වාගේ කියලා නේ. මොනවාද අමා වතුර කියන්නේ? අමෘතය වාගේ. අමෘතය කියන්නේ මොනවද? දිව්‍ය ලෝකයේ පානයක් වාගේ කියලා හිතයි. ආමෙන් හලලූයා. ඒ නිසා මේ වතුර වීදුරුවට පවා අපි ස්වාමීන් වහන්සේට කෘතඥ වෙන්න අවශ්‍යයි. හලලූයා. හැම දෙයකටම කෘතඥ වෙද්දී අපිට දැනගන්න යනවා. අපිට දැනෙනවා ස්වාමීන් වහන්සේ දවසකට කොයිතරම්නම් අපිට ආශිර්වාද කරනවද. හලලූයා. ඒ වුණාට මොකද වෙන්නේ? ඒ වුණාට සිකුරාදා ආපුවම සාක්ෂි නැහැ. ඒ වුණාම සිස්ටර් සාක්ෂි කාලය කියපු ගම සාක්ෂි නැහැ. අපි හුස්මක් පාසා අපි මොන වතුර කෝප්පයත් නේ අපේ අතට හම්බෙන බත්තර ටිකත්. හලලූයා. අද අපි කෙලින් වාඩි වෙලා හරි ඉන්නවා නේ. ඒ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය. අද දවසේ අපිට හිසට සෙවණක් තියෙනවා. අපි නිදාගන්න ඇඳක් කොට්ටයක් තියෙනවා. ආශිර්වාදය. නමුත් ඒව අපි සලකන්නේ. අපිට ආශිර්වාදය වෙන්නේ රියල් 100ක් 200ක් අතට එන්න ඕනේ අන්න ආශිර්වාදය. නෑ හැම දෙයක්ම ආශිර්වාදය. ආමෙන්. හලෙලූයා. සැකන තුලන් වන්ට පුළුවන්කමත් උන්වහන්සේ තුල අපිට තිබේ. ඒතර ඇදහිල්ලෙන් තමයි අපිට නිර්භීතව යක්ෂයා පරාජය කරගෙන කොයිතරම් මිනිස්සු අපිට විරුද්ධ වුණත් කොයිතරම් යක්ෂයා අපිට විරුද්ධව ඉදිරිපත් වුණත් ඒ සියල්ල අභිබවා ස්වාමීන් වහන්සේ වෙතට යන්න අභිප්‍රායක් කරගෙන උන්වහන්සේ වෙතට ඒ ලංවීමේ පුළුවන්කම දෙන්නේ මොකද්ද? ඇදහිල්ලයි. හලෙලූයා. ඇදහිල්ලේ දීමනාව නැත්නම් ඇදහිල්ලේ දීමනාව අද ඉල්ලන්න. හලෙලූයා. ඇදහිල්ලේ දීමනාව අද ඉල්ලන්න පටන් ගන්න. ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලන්න ඕනේ දෙයක් අභිබවා යන්න මට ඇදහිල්ල අවශ්‍යයි. හලෙලූයා. ඇදහිල්ල තියෙන මනුෂ්‍යයා පරාජය බාරගන්නේ නැහැ. ඇදහිල්ල තියෙන මනුෂ්‍යයා අතහරින්නේ නැහැ. ඇදහිල්ල තියෙන මනුස්සයා පොඩ්ඩක් කඩා වැටෙන්නේ නැහැ. ඇදහිල්ල තියෙන මනුස්සයා මේ ප්‍රශ්නය ආපුවම මේ පැත්තට හැරෙන්නේ නැහැ. හලෙලූයා. ප්‍රශ්නේ පැත්තටම හැරිලා ඉස්සරහට යනවා මිසක්. ආමෙන්. ඒ නිසා අපේ ජීවිතවලට අනිවාර්යෙන් ස්වාමින් වහන්සේට ලං වෙන්නත් අපිට ඇදහිල්ල අවශ්‍යයි. ඒ නිසා අපි මේ ජීවිතය ගත කරන්න මේ කිතුණු ජීවිතය මේ පොළොවේ ජය ගන්නටත් අපිට ඇදහිල්ල අවශ්‍යයි. ඒ නිසා ඇදහිල්ල කිතුණුවාට අත්‍යවශ්‍යයි. ආමෙන්. හලෙලූයා. එහි නුඹලාගේ ගෞරවයට හේතු වූ නුඹලා නිසා මා විඳින්නා වූ දුක් ගැන ක්ලාන්ත නොවන ලෙස ඉල්ලමි. හලෙලූයා. ඇයි එහෙම කියන්නේ? මා විඳින්නා වූ දුක් ගැන ක්ලාන්ත නොවන ලෙස ඉල්ලමි. ඒ මොකද්ද? මේ වෙලාවේ පෞල්තුමා කොහෙද ඉන්නේ? හිරගෙදර. මා නිසා ක්ලාන්ත නොවෙන්න එපා. ක්ලාන්ත නොවෙන්න කියනවා. ඇයි ඒ? දුක් වෙන්න එපා කියනවා. ඇයි ඒ? සමහර අය හිතන්න පුළුවන් අයියෝ මෙච්චර සේවයක් කරපු මිනිස්සෙක්ටත් මෙහෙම වුණා නා. දෙවියන් වහන්සේ මෙහෙම කරන්න ඉඩ දුන්නා නම් හිතන්නේ නැද්ද? හිතනවනේ සමහරලාට. නේ? දේවදාසය බලවත් දේවදාසය වැටලා යද්දි බලවත් දේවදාසයන්ට දැන් ප්‍රශ්න එද්දි ඒ අය ලෙඩ වෙද්දි ඒ අය ලෙඩ වෙන්න බැරිද? පුළුවන්. ආමෙන්. එයාට ප්‍රශ්න එන්න පුළුවන්ද බැරිද? පුළුවන්. නමුත් මේ වැඩේ තියෙන අය ඇදහිල්ලෙන් ඒවට මුහුණ දෙනවා. හලෙලූයා. ඒ ඇදහිල්ලෙන් අය මුහුණ දීලා ඒවා ජය ගන්නවා. හලෙලූයා. දැන් පෞල්තුමා හිරගෙදර ඉන්න එක මෙච්චර දෙයක් කර පෞල්තුමාටත් හිරේ ඉන්න මොනානේ. ඒතර අපිට මොන මේකක්ද ඔය දෙවියන් වහන්සේ ඔය කිව්වට ඔය ජීවමානයි කිව්වට බොරු වෙන්නේ. නේ? අන්න ඒව හිතන්න. එහෙම තමයි පටන් ගන්න. එන් සජෙස් පෞල්තුමා කියනවා මා විඳින්නා වූ දුක් ගැන ක්ලාන්ත නොවන ලෙස ඉල්ලමි. හලෙලූයා. අපේ දුක, අපේ වේදනාව, අපි විඳින යම් පීඩාව අපි ඉස්සරහට තල්ලු කරනවා මිසක් අපි පස්සට අදින්නේ නැහැ. ආමෙන්. හලෙලූයා. අපි පස්සට යන්නේ. ඇයි ඒ? අපි කැමති නෑ අරක
අපි පවායන. දුකක් නැතුව සතුටක් තියනවද? නෑ. දුකක් වේදනාවක් නැතුව ප්‍රීතියක් දන්නවද? නෑ. කැළඹීමක් නැතුව සමාදානයක් ගැන දන්නවද? නෑ. හලලූයා. ඒ නිසා අපේ ජීවිතවලට දුක අනිවාර්යෙන් එයි. නමුත් අපි දුකේදී සැලෙන්ට නරකයි. දුකේදී අපි පසුබාන්ට නරකයි. ආමේන්. දුකට පස්සේන සතුට ගැන අපි ප්‍රීතියෙන් දෙවියන් වහන්සේ තුළ ඇදහිල්ලෙන් බලා ඉන්න අවශ්‍යයි. ආමේන්. හලලූයා. ඇදහිල්ලෙන් අවුරුදු ගානක් වුණත් කමන්නේ. ආමේන්. බලාගෙන ඉස්සරහට යන්න අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ හැම දෙයක්ම කරන්නේ උන්වහන්සේට හේතුවක් තිබෙනවා. උන්වහන්සේගේ සැලැස්මෙන් පිට උන්වහන්සේ අකුරක්වත් කරන්නේ. ආමේන්. උන්වහන්සේගේ සැලැස්ම තමයි හැමදාම උන්වහන්සේ කරන්නට නියම කරලා තිබෙන සැලැස්ම. හලලූයා. උන්වහන්සේ කියන උන්වහන්සේගේ වචනයක්වත් නේ උන්වහන්සේගේ වචනයක්වත් හිස්ස නැරී එන පිණිස උන්වහන්සේ ක්‍රියා කරනවා කියලා. ඒ නිසා ඇදහිල්ලෙන් ජීවත් වෙන්න හලලූයා. නුඹලාගේ ගෞරවයට හේතුව පෞල්තුමා කියන මොකක්ද? නුඹලාගේ ගෞරවයට හේතු වූ නුඹලා නිසා මා විඳින්නා වූ දුක් ගැන ක්ලාන්ත නොවන ලෙස ඉල්ලමි. හලලූයා. නුඹලාගේ ගෞරවයට හේතු. ඒ නුඹලාගේ ගෞරවයට. ඒ පෞල්තුමා මේ හැම කෙනෙක්ටම සුභාරංචිය දේශනා කරගෙන ගිහිල්ලා තමයි පෞල්තුමාව මේ හිරාඩස්සියට පවා පත් වෙන්නේ. ඒක ගැන පෞල්තුමා දුක් වෙනවද සතුට වෙනවද? සතුට වෙනවා. ඔහුට දුකක් නැහැ. ඇයි ඒ? සුභාරංචිය දේශනා කරලා ඉවරයි. ඔහුගේ වැඩේ ඔහු කරා. දැන් ඒ අය ස්වාමීන් වහන්සේ තුළ ගෞරවයට පාත්‍ර වෙලා තියෙනවා. ආමේන්. ඇයි ඒ ගෞරවයට පාත්‍ර වුණා කියන්නේ? අන්‍ය ජාතිකයන්ව සිටිය සෙනගක්, අන් දිවි නමස්කාරය කරපු සෙනගක්. හල්ලුයා. දෙවියන් වහන්සේ පැත්තවත් බලන්නේ නැතුව හිටිය සෙනගක්. දෙවියන් වහන්සේ පා කරපු සෙනගක්. දැන් මෙන්න පෞල්තුමා සුභාරංචිය දේශනා කරලා දැන් ඒ අය දෙවියන් වහන්සේ වෙතට හැරිලා. ඒ නිසා දැන් දෙවියන් වහන්සේ ඒ අයව ගෞරව කරනවා. ආමේන්. හල්ලුයා. දැන් ඒ අයගේ ගෞරවය දෙසා එයාගේ ගෞරවය දෙසා තමයි පෞල්තුමා වැඩ කරලා දැන් හිරාඩස්සේ ඉන්නේ. නිසා මගේ විඳින දුක ගැන ඔබ ක්ලාන්ත වෙන්න එපා. මට හිරේට යන්න උනා කියලා ඔබ බලාපොරොත්තු සුන් කරගන්න එපා. බලාපොරොත්තු කඩා ගන්න එපා. දෙවියන් වහන්සේ සැබවින්ම ජීවමානයි. ඇදහිල්ලෙන් ඉන්න. සැක හිතන්න එපා. ආමේන්. හලලූයා. ඒ වගේම නිර්භීතව ජීවත් වෙන්න. ආමේන්. හොඳයි. අපි මේ විදිහට අපි පළවෙනි අද දවසේ පළවෙනි කොටස අපි අවසන් කරමු. අපි යාඥා කරන්න සූදානම් වෙමු. ස්වාමීන් වහන්සේ තුල අපි ස්වාමීන් වහන්සේට කියමු හලලූයා. ස්වාමී අපේ දෙවියන් වහන්සේ අපි ස්තුති කරමු අද දවසේ ස්වාමීන් වහන්සේට. අද දවසේ ඔබට දුන්නා වූ සෑම හුස්ම පොතක් නිසා උන්වහන්සේට ස්තුති කරන්න. ඔබ මෙච්චර අවුරුදු ගානක් උන්වහන්සේ ජීවත් කරවපු නිසා ඒ ජීවත් කළා වූ අවුරුද්දක් පාසා ඒ ජීවත් කළා වූ මාසයක් පාසා ජීවත් කළා වූ මිනිත්තුවක් පාසා තත්පරයක් පාසා ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න. ස්වාමීන් අපට ස්තුතියි. එනිසා මේ ගෙවෙනා වූ සෑම මොහොතක් පාසා අපට ස්තුතියි. මගේ මේ ස්වාමීන් වහන්සේ මට මේ දැනෙනා වූ මගේම හුස්ම නිසා ඔබට ස්තුතියි ස්වාමීනි. අපේ ජීවිතය තුළ අපේ ශරීරය තුළ ගලන්නා වූ ලේ බිඳුවක් පාසා ඔබට ස්තුතියි ස්වාමීනි. අපේ නිවසට ඔබ දෙවි තිබෙන වතුර වීදුරුව නිසා ස්තුතියි. ඒ කෑම නිසා ස්තුතියි. ඔබ වහන්සේ අපට දෙන්නා වූ සතුට නිසා ස්තුතියි. ඒ සමාදානය නිසා ස්තුතියි. ඒ ප්‍රීතිය නිසා ස්තුතියි. හලලූයා. අනේ ඔබ මගේ දෙවියන් වහන්සේ. අපි ඔබ වහන්සේට අයිති වූ සෙනගක් නොවන නමුත් අපි අන්දිවි නමස්කාරය කරගෙන සිටිය නමුත් ඔබ වහන්සේ යලිත් ඔබ වහන්සේ වෙතට කැඳවලා ඒ ඔබ වහන්සේගේ අන්‍ය ජාතිකයන් වෙතත් ඒ රහස් ඔබ වහන්සේ එළිදරව් කරමින් ඔබ වහන්සේගේ හවුල් උරුමය අපට දෙමින්
උන්වහන්සේ ඔබ වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ ඔබ වහන්සේගේ ශරීරයේ හවුල් අවයවයක් කොට අප නිර්මාණය කරා වූ දෙවියන් වහන්සේ නිසාද මේ ඕංකාර දෙවියන් වහන්සේට අපි ස්තුතියි කියනවා ස්වාමීනි. අපි ඔබ වහන්සේව නොදැන සිටිය කාලය පවා අද වෙනතුරුත් අපිට ඉරක් පායනවා. අපිට හඳක් පායනවා. අපිට ගස්කොළ වැල් තියෙනවා. අපිට සතා සිව් පාවෝ ඉන්නවා. ඔබ වහන්සේගේ මැවිල්ල එදත් අදත් සදා කාලයටත් අපිට ආශිර්වාදයක් බවට තිබෙනවා ස්වාමීනි. ඒ සියල්ල නිසා ස්තුතියි. ඒ සියල්ල නිසා ස්තුතියි ස්වාමීනි. හලලූයා. අන්‍ය ජාතික වූ අපිව ඔබ වහන්සේ වෙත ලං කරගත්ත නිසා ස්තුතියි. ඔබ වහන්සේ තුල සිටින පිණිසත් ඔබ වහන්සේව නමස්කාර කරන පිණිසත් අපි තෝරගත්ත නිසා ස්තුතියි ස්වාමීනි. එලෙසම ඔබ වහන්සේගේ මැදහිල්ලේ දීමනාවද දෙමින් අපි ඉල්ලා සිටිමු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ ඇදහිල්ලේ දීමනාව අපි එකිනෙකා මත වගුරුවන සේක්වා. ඒ නිර්භීතකමේ ආත්මය අප කෙරේ වගුරුවන සේක්වා. ඒ සැකේ ආත්මය පහකොට ඔබ වහන්සේට ලං වෙන්න අපට අවශ්‍ය මුලම අනුග්‍රහය ඔබ වහන්සේ නිදහස් කරේවා. ඔබ වහන්සේගේ ගෞරවය පිණිස ජීවත් වෙන්නත් ඔබ වහන්සේගේ මහිමය උදෙසා ජීවත් වෙන්නත් මොන දුකක් වේදනාවක් මොන විපත්තියක් රෝගයක් ව්‍යසනයක් ආවත් ඒ සියල්ලට නොබියව නොපැකිල මුහුණ දෙන්නත් ඉදිරියට යන්නත් ඒ සියල්ල ජය ගන්නත් ඔබ වහන්සේ අපට උපකාර කෙරේවා. ශුද්ධාත්මය ඔබ වහන්සේගේ අනුග්‍රහය අප කෙරේ වේවා. ඔබ වහන්සේගේ සතුට සමාදානයේ ප්‍රීතිය අප කෙරේ ඔබ වහන්සේ නිදහස් කෙරේවා. හලලූයා. ඔබ වහන්සේගේ ඇදහිල්ලේ දීමනාව අපට දෙන්න. ස්වාමීනි එලෙසම අපට ක්ෂමා කරන්න. අපේ ජීවිතේ මොහොතකට හෝ ඔබ වහන්සේට අගෞරව කළා නම් අපට සමාව දෙන්න. අපේ ජීවිතවල මොහොතකට හෝ අපි ඔබ වහන්සේගේ ජීවමාන බව සැක කළා නම් අපට සමාව දෙන්න. අපේ ජීවිතවල මොහොතකට හෝ අපි ඔබ වහන්සේ කෙරෙන් ඈත් වුණාද අපට සමාව දෙන්න. අපේ ජීවිතවල මොහොතකට හෝ හලලූයා ඔබ වහන්සේගේ ඇදහිල්ල තුළ නිර්භීතව නොසිටිය නිසා අපට ක්ෂමා කරන්න. ඔබ වහන්සේගේ ශුදුලේ වලින් අපි පවිත්‍ර කොට මුළුමනින්ම නිදහස් කරන්න ස්වාමීනි. තව දුරටත් අද දවස පුරාවට ඔබ වහන්සේට නිරාහාරයෙන් ඔබ වහන්සේගේ අභිමුඛයේ ඔබ වහන්සේගේ යාඥාවෙන් මෙහෙ කරන්නට ඔබ වහන්සේ අපට ඉඩ දෙන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන් සියල්ල ඔබට බාරයි. ආමේන්.